ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි අයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණී සකසුරුවම ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව සකසුරුවම කියපුවාම කෙනෙක් අහන්න දෙනවා දැන්ද මහත්තයෝ මතක් වුණේ කියලා සකසුරුවම අර පිරිමැස්ම නාස්ති නොකිරීම ගැන අපට නම් මතක් වෙලා ගොඩක් කල් දොරමඩලාවේ අපි මේ මාතෘකා කතා කරලා තියෙනවා. කතා කරලා විතරක් ඇතිද කියන ප්‍රශ්නේ දැන් වටපිට බලනකොට අපට පොඩ්ඩක් හිතෙනවා. පවුලක් හැටියටත් රටක් හැටියටත් මේ සකසුරුවම අර පිරිමැස්ම නාස්ති නොකිරීම කොයිතරම් වැදගත්ද කියලා දැන් හොඳටම දැනෙන්න පටන් අරන් අපි නම් කාලයක් තිස්සේ මේ ගැන කතා කළා. අදත් කතා කරනවා. කතා කරලා විතරක් මදි මාතෘකාවක් මේක. ක්‍රියා කරන්නේ කොහොමද ප්‍රායෝගිකව සකසුරුවම කරන්නේ කොහොමද කියලත් ඒවැ ප්‍රතිඵල මොනවද කියලත් අද දොරමඩලාවෙන් අපි කතා කරමු. මා කැමති අපේ විද්වත් මණ්ඩලයේ මුලින්ම හඳුන්වා දෙන්න අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසන්නේට සහභාගී වෙන මොහන් පල්ලිගුරු මහත්මයා ආයිබෝවන් ගරුණතු දොරමඩලාවට පිළිගන්නවා. එතුමා අභිප්‍රේරක දේශකවරයෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. මනෝවිද්‍යා උපදේශකවරයෙක් හැටියටත් හඳුන්වා දෙන්න පුළුවන්. අපේ ප්‍රධාන සම්පත්ධාරණයක් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය ආයිබෝවන් ගරුණතු පිළිගන්නවා. එතුමිය මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට ක්‍රියා කරන විද්වත් කාන්තාවක් ගෞරවනීය පිළිගන්නවා. ලේඛකෙක් දේශකවරයෙක් හැටියට කතිකාචාර්යවරයෙක් හැටියට පර්යේෂකෙක් හැටියට ප්‍රකට ගයන් චානක විදානපති මහත්මයා ආයිබෝවන් ගෞරවනීය පිළිගන්නවා. සියලු දෙනාම අපි සකසුරුවම ගැන කතා කරමු. සකසුරුවම අර පිරිමැස්ම නාස්ති නොකිරීම මේ කොයි දේත් හරිම වැදගත්. මේ අවුරුදු කාලෙත් තියෙනවා අවුරුදු කාලෙටත් වැදගත්. අපි රටක් හැටියට දැන්පත් වෙලා ඉන්න තත්ත්වය ගත්තත් අපි කාටත් ඉතා වැදගත් මාතෘකාවක්. පල්ලිගුරු මහත්තයා. හොඳයි. ආචාර්ය හසන්ත මැතිතුමනි, ඒ වගේම අනුෂ මැතිණියනි, ගන් මහත්මයාණනි, අපි ඔබතුමන් ආරම්භයේ කීවසේම කාලීන වචන උද්ගතව මේක ඉතාම වටින මාතෘකාවක්. ඇයි මම එහෙම කියන්නේ කියලා පටන් ගත්තොත් මිනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙනකොට තමයි ආචාර්යතුමනි මේ මිනිස්සුන්ට උත්තර හොයන්න පටන් ගන්නෙ. එතකොට ඒ ප්‍රශ්න අපි ප්‍රශ්න විදියට ගන්න නැතුව ඒවා අභියෝග නැත්තම් ගැටලු විදියට හඳුනගෙන අපි ඒවට විසඳුම් හොයන්න ගියොත් අපිට හිතියට වඩා ඉහළ මට්ටමකට පත් වෙන්න පුළුවන්. එතකොට අපි ඔබතුමන් පූර්විකාවේ කිව්වසේ මේ මොහොතේ මිනිසුන් විවිධ ප්‍රශ්නත් එක්ක ඉන්න වෙලාවේ ඒ ප්‍රශ්න වලට වුන් විවිධ විදිහට විසඳුම් හොයලා සමහරු හෙම්බත් වෙලා ඉන්න වෙලාවේ ආපහු චුට්ටක් හැරිලා බලලා අපිට අපේ අර පිරිමැස්ම ගැන අපේ සකසුරුවම ගැන නැවත සැරයක් හිතන්න පුළුවන් වුණොත් අපිට අඩු ගානේ අනාගතයේ හොඳ කාලයක් අපිට උදා කරගන්න පුළුවන් වේවි. ඒ කියන්නේ ප්‍රශ්නයකදී අපි උත්තර හොයන්න පටන් ගත්තොත් විසඳුම් හොයන්න පටන් ගත්තොත් තමයි අපිට වඩා හොඳ යුගයක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි මේ සකසුරුවම අර පිරිමැස්ම ගැන කතා කරොත් මේක අපිට ඇත්තටම ශ්‍රී ලාංකිකයින්ට නුහුරු දෙයක් නෙවෙයි. හරි සරලව ගත්තොත් අපේ පුංචි වයස වලට අපි ගියොත් නැත්නම් අපේ ගම්වලට ගියොත් ගම්වල ගෙවල් වල මේක නිතරම පුරුදු පුහුණු කරපු සාමාන්‍ය දෙයක්. උදාහරණ විදිහට ගත්තොත් මට මතකයි අපේ අම්මලා හසත මැතිතුමනි මේ හාල් ටික අරගෙන ලිපේ තියන්නට සූදානම් වෙද්දි මේකේ වී ඇට ටික තිබුණොත් මේ වී ඇටය අරගෙන කවදාවත් විසි කරේ නැහැ. ඒ වී ඇටය එක්ක වී මල්ලට ආපහු දැම්මා නැත්නම් ඇට කීපයක් නම් තිබුණේ මේක නියපොත්තෙන් හරි අතින් හරි මේ කටින් හරි සුද්ධ කරලා ආපහු හාල් ටිකටම දැම්මා. ඒ කියන්නේ වීසි කරපු නැති જાතියක්. නාස්ති කරපු නැති જાතියක්. ඒ වගේම ගෙදරට ගෙනාපු වතුර ටික අපි කියමු ලින්දෙන් වතුර ටික ගෙනාවා නම් මේ වතුර ටික පවා හරි අර පරිමැස්මෙන් පාවිච්චි කරපු જાතියක්. හැබැයි අපි ටික කාලයක් යනකොට ඒ සමහර අපේ තිබුණු හොඳ පුරුදු අපි ඇතෑරලා දාලා කඩෙන් ගෙනාවා කොලේ කෑවා අත පිහදාගත්තා වගේ තැනකට යෑමත් එක්ක අපේ අර පරිමැස්ම සකසුරුවම අපෙන් ගිලිහිලා ගියාද කියන කාරණේ මතුවෙනවා. මේක කොතරම් වැදගත්ද කියන එක ගැන අදහස් ප්‍රකාශ කරද්දී ලංකාවේ ප්‍රකට ප්‍රබල ව්‍යාපාරිකයෙක් මම නම නැතුව කරුණ විතරක් කියන්නම් දකුණු පළාතේ ඉතා ප්‍රබල ව්‍යාපාරිකයෙක් එතුමා ව්‍යාපාර ජාලයක් ආචාර්ය හසන්ත මැතිතුමනි ගොඩ නගලා තියෙනවා දකුණු පළාතේ බොහොම ප්‍රසිද්ධයි මම වරක් එතුමගෙන් ඇහුවා ඔබේ ව්‍යාපාරික සාර්ථකත්වයේ රහස මොකක්ද කියලා අනුෂ මැතිණියනි ඇහුවම එතුමා පුංචි සන්දේ ආචාර්ය හසන්ත මැතිතුමනි ලැබපු අත්දැකීමක් කිව්වා මේ වෙලාවේ මේ අත්දැකීම මම සමාජගත කරන්න කැමති මුල් වටේදී
එතුමා කුඩා සන්දියේ දමිළ ජාතික මහත්මයාගේ කඩයක වැඩ කරලා තියෙනවා අත් උදව් දෙන සාමාන්‍ය කඩේ සහායකයෙක් ලෙස. එතකොට ඔහු බිම අතුගාද්දී ඒ දමිළ ජාතික ව්‍යාපාරික මහත්මයා ඒක සිල්ලර බඩු කඩයක් කිව්වලු මේ නිකන් ඒ භාෂාවෙම කරන කොළුවෝයි කුණු ටික විසි කරන්න නැතුව ඔහොම අයිනකින් ගොඩ ගහන්න කියලා. ඊට පස්සේ මේ දමිළ ජාතික මහත්මයා බිම වාඩි වෙලා අර කුණු ගොඩේ තිබුණු කඩලට මිරිස් කරල් ගම්මිරිසට වගේ දේවල් අහුලලා අරගෙන රෙදි කඩකින් පිහ දාලා ඒ ටික නැවත අර ගම්මිරිසට ටික ගම්මිරිස් ගෝණියට දාන ගමන් මිරිස් කරල මිරිස් ගෝණියට දාන ගමන් කඩලට ටික කඩල ගෝණියට දාන ගමන් පිහ දාලා කිව්වලු ඇටය කරල එළියට ගියා නම් නැති වෙන්නේ ව්‍යාපාරයේ ලාභය කියලා. ඒතර මේකේ අදහස තමයි මේ අරපිරිමැස්ම නැත්නම් සකස්රුවම කියන එක දැවැන්ත ව්‍යාපාරයක් සාර්ථක වෙන්නටත් පවුලක් ශක්තිමත් වෙන්නටත් පුජ්‍යලිකුගේ නැගී සිටීම ආර්ථික ශක්තිය ඇති කරගන්නටත් රටටත් කියන මේ හැමතැනකටම වැදගත්. ඒතර අපි ගාව තිබෙන මේ අසීමිත මිනිස් අවශ්‍යතා සීමිත සම්පත් වලින් අපි පූර්ණය කරන්න යද්දී ඒ සම්පත් අපි කොතරම් හොඳින් අරපිරිමැස්මෙන් හා සකසුරුවමින් පාවිච්චි කරනවාද කියන කරුණ හරි වැදගත්. අනිත් පැත්තට කෙනෙක්ගේ ධනවත් භාවය තීරණය කර දෙය කියන්නේ පොහොසත් බවයි ධනවත් බවයි අතර වෙනසක් තිබෙනවා. ධනවත් බව කියන්නේ යම්කිසි ධනයක් ආර්ථික සමෘද්ධිමත් භාවයක් ගොඩනගා ගනිද්දී වැදගත් වෙන්නේ අපි කොච්චර උපයනවාද කියන එක නෙවෙයි. මේ උපයන දේ අපි කොතරම් හොඳින් කළමනාකරණය කරනවද කියන එක. ඒ කළමනාකරණය දුර්වල වුණොත් කොතරම් ඉපයුවත් ආර්ථික ශක්තිමත් භාවයක් ගොඩනගා ගන්න බෑ. ඒතර මේක රටටත් ආයතනයකටත් පවුලකටත් තනි පුජ්‍යලිකුටත් අදාළයි. උදාහරණයක් විදිහට ගත්තොත් මාසයකට 20-30000ක් ගන්න කෙනෙක් වුණත් ඒ මුදල හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් ඔහු දිනුදුභාවයට පත් වෙන්න පුළුවන්. රුපියල් 15000ක් ගන්න කෙනෙක් ඒක හොඳින් අරපිරිමැස්මෙන් සකසුරුවමින් හොඳින් කළමනාකරණය කරගත්තොත් කාලයකදී ඔහුට යම්කිසි ධනයක් ඇති පුජ්‍යලෙ බවට පත් වෙන්න පුළුවන්. ඉතින් අපි දෙවෙනි වටේදී සාකච්ඡා කරමු ආචාර්ය හසන්ත මැතිතුමනි මේ අපේ සම්පත්. ඒතර සම්පත් කොහොම අපි මුදල් විතරක් නෙවෙයි මුදල්, කාලය, ඊට පස්සේ ආහාර, ජලය, විදුලිය මේ සියල්ල සම්පත්. මේවා අපි සකසුරුවෙන් හා අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ක්‍රමවේද මොනවද? එහෙම ක්‍රම තියෙනවද? අපි ඒක ගැන සාකච්ඡා කරමු. අදිසියෙන් කලබල වෙලා වගේ දැන් අපි සකසුරුවම් පටන් ගමු කියලා ඔක්කොම පටන් අරගෙන ඒකත් හොඳයි. ඒකේ ප්‍රතිඵලයක් තියෙයි. හැබැයි ජාතියක් හැටියට අපි නිදහසෙන් පස්සේ රටක් හැටියට මේ සකසුරුවම අරපිරිමස්ම ගැන කතා කළාට මේක ප්‍රගුණ කරලා තියෙනවද? මේක අභ්‍යාස කරලා තියෙනවද? මේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරලා තියෙනවද? ක්‍රියාත්මක කළා නම් අද අපි මුහුණ දෙන සමහර ප්‍රශ්න මම කියන්නේ මේ එකම උත්තරේ සකසුරුවම කියලා අපිට කියන්න බෑ. මේ තියෙන සමහර සංකීර්ණ ප්‍රශ්න වලට පිළිතුරු දැන් ජාත්‍යන්තර වෙළඳාමේ තියෙන ගැටලු විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්න වලට ගමේ ආච්චි අම්මගේ කොස්සට තියරිය හරියන එකක් නෑ සමහරට. හැබැයි ඒක ඇතුලේ තියෙනවා මූලික න්‍යායක් තියෙනවා. නැතුව නෙමෙයි මේ සාරධර්ම ටික තිබුණු රටේ ඇයි අපිට මෙහෙම වුනේ කියලා කතා කරන්න වටිනවා. දැන්වත් අපි සකසුරුවම අරපිරිමැස්ස ගැන ගැඹුරින් කතා කරන්න ඕනේ. අනුෂා ගෝකුල මහත්මිය. ඔව් හසන්ත මහත්මයා ඇත්තටම සකසුරුවම කියන වචනය තුළම වචනයේ බිඳිලා ආපුහම ඒක අපි ඊටාම කුඩාවට යම් කිසි දෙයක් භාවිතයේ අවශ්‍ය විදිහට අවශ්‍ය ප්‍රමාණයට ඒක සකස් කරගන්න ආකාරය ගැන තමයි කියවෙන්නේ. මේක අපේ සංස්කෘතිය තුළ අපේ ජන සමාජය තුළ තිබුණා මෙන්ම ඒක දැවැන්ත සංකල්පයක් විදිහටම ජනගත වෙලා තිබුණා. ඒ වගේම අරපිරිමැස්ම කියපුවාම අපි පොඩි දේවල් කොහොමද අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කියන කාරණේ මේ දේ කළමනාකරණයේදී ගත්තහම ගොඩක් දේවල් වලට විහිදිලා යනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම මානව සම්පත. රටක තියෙන උතුම්ම සම්පත තමයි මේ මිනිස් බලය, මානව බලය, මානව සම්පත කියන කාරණේ. එතකොට අපි මේ මානව සම්පත සකසුරුවමින් පාවිච්චි කරලා තියෙනවාද කියන කාරණය මේ දශක 7ක පමණ කාලයක ඉඳන් ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දන්නවා සමහර වැඩබිම් වලට අවශ්‍යයට ප්‍රමාණයට වැඩිය මානව සම්පත යොදා ගැනීම ඇතුලේ ඒක සකසුරුවම් නොවීම ඇතුලේ ඒක අරපරිමස්මෙන් පාවිච්චි කිරීම නොකිරීම ඇතුලේ විශේෂයෙන්ම මානව සම්පත හානියට ලක් වෙනවා. එකක් අනික තමයි මානව සම්පත විශේෂයෙන්ම උපරිම ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. ඒ වාගේ මේ සඳහා වැඩි වැය බරක් දරන්න වෙනවා. අපි ගත්තොත් රාජ්‍ය සේවය, පෞද්ගලිකාංශය, ඒ වාගේම විදේශ රැකියාංශ මේවා ගත්තොත් අපේ රටේ විදේශ රැකියාවලට බොහෝමයක් යන්නේ ඇත්තටම නුපුහුණු ශ්‍රමය. එතකොට ඒක සකසුරුවම්ද?
එතකොට මානව සම්පත ගැන දැවැන්තව අපි හිතන්න ඕනේ රටක සංවර්ධනයට ඒ සකසුරුවම ඊටාම වැදගත්. ඒ කියන්නේ පෙර පාසල් දරුවගේ ඉඳන් විශ්වවිද්‍යාල දරුව දක්වා ඒ විද්‍යාර්ථීන් දක්වා මේ විද්වතුන් ඒ වගේම වෘත්තිකයන් කොහොමද සකසුරුවමින්ද මේ දේවල් කරන්න කියන කාරණය. දෙවෙනි කාරණය තමයි භෞතික සම්පත්. රටක තිබෙන ඒක ජංගම වෙන්න පුළුවන්, ස්ථාවර වෙන්න පුළුවන්. ජංගම කියන්නේ අපි දන්නවා යාන වාහන යන්ත්‍ර සූත්‍ර වාගේ ඒවා, භෞතික කියන්නේ ඇත්තටම ගොඩනැගිලි ඉඩකඩම් වාගේ දේවල්. එතකොට අපේ රටේ මේ භෞතික සම්පත් අපි සකසුරුවමින් පාවිච්චි කරලා තියෙනවා. දැන් මේ විදුලිය ප්‍රශ්නේ ආපුවාම ගංගා කීයක් මුහුදට නිකන් ගලාගෙන යනවද? සුළඟ කොච්චර තියෙනවද? සූර්ය ශක්තිය මම හිතන්නේ 365 දවසම ඉර පායන රටක් අපි. එතකොට අපි මේක සකසුරුවමින් පාවිච්චි කරා එතකොට ස්වභාවික සම්පත් වෙන්න පුළුවන්. අපි පාවිච්චි කරන ඕනෑම භෞතික සම්පතක් අපි සකසුරුවමින් පාවිච්චි කරලා තියෙනවා. ඒ නැති නිසා තමයි අද වෙනකොට රටක් වශයෙන් විශාල ප්‍රශ්න වලට අපි මුහුණ දීලා ඉන්නේ. මේක විද්‍යානුකූල ප්‍රවේශයක් එක්ක මේ සම්බන්ධයෙන් දැනුම ඇති කණ්ඩායම් මේ දේ කරන්න අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. මම ඇඟිල්ලක් දික් කරොත් හතරක් මගේ පැත්තට එන්නේ. හැම පුරවැසියෙකුටම වුණත් කාට වුණත් ඒක දේශපාලන අධිකාරියද නිලධාරීන්ද පොදු මහ ජනතාව පවුලයද ඔක්කොටම එහෙමයි. ඒක නිසා අපි රටක් වශයෙන් මේ අවස්ථාවේදී මේ අවුරුද්ද හෙට අනිද්දා කියලා අපි මේ කතා කරන මොහොතේදී මේ මාතෘකාව සරල එකක් නෙමෙයි. මේක මහා ගැඹුරක් තියෙන මාතෘකාවක්. මේ මාතෘකාව මට මතකයි අපි මීට කලිනුත් මේ මාතෘකාව අවුරුදු මම හිතන්නේ අවුරුදු දෙකකට කලින් අපි කතා කළා. ඒ කියන්නේ මේ ජීවිතේට මේවා සරල නැහැ. ඒවා ක්‍රියාත්මක කරන්න අමාරුත් නැහැ. එතකොට මේ භෞතික සම්පත් ගැන අපි මහ දැවැන්ත සංවාදයක් විසංවාදයක් බුද්ධි කලම්බණයක් සමාජය තුළ ඇති වෙන්න ඕන. තුන්වෙනි කාරණේ තමයි භෞතික සම්පත්, මානව සම්පත්, ඊට පස්සේ රටක පවතින මූල්‍ය සම්පත. කොහොමද රටක මුදල් පරිශීලනය කරන්නේ? ගෙදරක වෙන්න පුළුවන්, පුජ්‍යලයක් වෙන්න පුළුවන්. ඒ පුජ්‍යලයක් කරන දේම තමයි ඒක පොඩි බඩි එකක් නම් මෙගා එක වගේ තමයි රටක් වශයෙන් කරනකොට. එතකොට කොහොමද අපි මේක සැලසුම් කරගන්නේ? කොහොමද සංවිධානය කරගන්නේ? කොහොමද කලට මනාවට මේ දේ කරන්නේ කියන ඒ බුද්ධිය සවිඥානික බව තියෙන්න ඕනේ. ඒක ශික්ෂණයක්. මුදල් පරිශීලනය කියන එක ඒක ඩිසිප්ලින් එකක්, ශික්ෂණයක්. ඒ ශික්ෂණය ගොඩ නැගෙන්නේ කුඩා කාලේ ඉඳන්මයි. එතකොට අපි ඒ සකසුරුවම ඒ අර පිරිමැස්ම ගැන ඇති වෙලා තියෙනවද? අපේ සමාජය ගත්තාම මෙතුමා ලස්සනට කිව්වා අපේ ගොඩක් වෙලාවට හැම දෙයක්ම අපි අර පිරිමැස්මෙන් හිතලා තියෙනවා. ඒ කියන්නේ අපේ අම්මලා පොඩි තැන ඉඳන් ඒක කරලා තියෙනවා. ඒක නොසලකා හරින්න බෑ. මොකද ඒක දකින්න දරුවෝ ඒක මහා පරිමාණ ආයතනයකදී ඒක ප්‍රැක්ටිස් කරනවා. දැන් මට අපේ දෙපාර්තමේන්තුවේ වැඩ කරනකොට මේ තනි පැත්ත පාවිච්චි කරපු කොලයක් පවා අපි කාර්යාල පිටපතකට හරි ගන්නවා. කියන්නේ ඒක හිතෙන්නේ අර ගෙදරදී ආච්චි අම්මලා සීයලා එක්ක අම්මා තාත්තා එක්ක ඒ ලැබපු ශික්ෂණය. ඒක ඊටාම වැදගත් ජන සමාජයක ඒ ඩිසිප්ලින් එක. ඒ සොයන් විනය කියන එක මුදල් පරිශීලනයේදී. ඊගාවට හතරවෙනි කාරණේ තමයි නීති රෙගුලාසි. අපි රටක් ඉස්සරහට යනකොට නීති රෙගුලාසි කියන එකත් සම්පතක්. එතකොට මේ නීති රෙගුලාසි අපි සකසුරුවමින් පාවිච්චි කරලා තියෙනවා. රටේ සංවර්ධනයට මානව හිතවාදීව මේ ජන සමාජයක් ඉස්සරහට ගෙනියන්න මේවා අපි සකසුරුවමින් පාවිච්චි කරලා තියෙනවා. සමහර නීති රීති නිසා ප්‍රශ්න ඇති වෙනවා. දැන් මම ඉන්න දෙපාර්තමේන්තුවත් එක්ක මම ගොඩක් මේ ගැන මේ වෙනකොට සංවාදයේ දෙනවා. මේක වෙනස් කරන්න බොහෝ වෙලාවට නීතිය නිසාම මේ අපි විසින් හදන නීතිය. ඒක නිසා ඒක කරන්න බෑ. අපි හිතමුකෝ චක්‍රලේඛයක් කියලා හසන්ත මහත්මයා අපි මේක දේව භාෂිතයක් නෙවෙයිනේ. අපි චක්‍රලේඛයක් නිකුත් කළා අපි කියනවා ඒකින්ද මේක කරන්න බෑ කියලා. එතකොට නීතියට උඩින් මිනිස්සුන්ගේ අවශ්‍යතාව තියෙන්නේ. හැම වෙලේම රටක නීතියක් තියෙන මිනිස්සු වෙනවා. එතකොට මේ වාගේ වැරදිච්ච තැන් අපිට තියෙනවා. මේවා සංවාදයේ දෙන්න ඕන. එතකොට නීති රෙගුලාසි කියන දේවල් අපි සකසුරුවමින් සමාජයට එකතුවක් කරලා තියෙනවාද? පස්වෙනි කාරණේ තමයි කාලය කියන එක. කාලය කියන සම්පත ගියාට පස්සේ අපිට අර ඇද ගන්න බෑ. ඒ කියන්නේ අපේ රටේ ජනගහනය විග්‍රහ කරපුවාම මේ දශකය තමයි මේ හසන්ත මහත්මයා වැඩිම ප්‍රතිශතයක් ජනගහනයෙන් නියෝජනය වන තාරුණ්‍ය තියෙන්නේ.
තරුණයෝ ලක්ෂ 50ක් විතර රටේ ඉන්නවනේ. එතකොට ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතය නියෝජනය වෙන්නේ 2030 වෙනකම්. 2030න් පස්සේ ජනගහනය වයස්ගත වෙනවා. ඒ කියන්නේ හැම 4 දෙනෙක්ගෙම එක්කෙනෙක් අපිට මුණ ගැහෙනකොට 60ට වැඩි හිටියේ. ලෝකෙම මේ තත්ත්වය තියෙනවා. එතකොට මේ තමයි හොඳම කාලේ තාරුණ්‍යයේ ශ්‍රමය රටේ ආර්ථිකයට දායක කරගන්න. එතකොට මේ කාලය ගැන දැවැන්ත හැඟීමක් තියෙන්න ඕනේ. මම මීට කලින් මේක ජනගත කරලා තියෙනවා. අපි නිකමට හිතමුකෝ මෙහෙම. දැන් රාජ්‍ය සේවකයෙක් එක දවසට 1 විනාඩියක් නිකන් හිටියොත්. රාජ්‍ය සේවකයෙක් එක දවසකට 1 විනාඩියක්. ලක්ෂ 18ක් විනාඩි නාස්ති වෙනවා රාජ්‍ය සේවක ලක්ෂ 18ක් ඉන්න හින්දා. ඒ ලක්ෂ 18 අපි මානව අවුරුදු කරොත් දවසට මානව අවුරුදු 2කමාරකට වැඩි. විනාශ වෙන ප්‍රමාණය. අපි මේවා හිතන්නේ නැති නිසා මේව එච්චර ගාණක් නෑ. කොච්චර විනාඩියක් නෙවෙයිනේ නිකන් අපි ඇත්ත කතා කරපුවාම ඊට වැඩි දේවල් තියෙන. එතකොට එදා ජන සමාජයේ ඇතුළේදී මේවට ඇත්තටම වටිනාකමක් තිබ්බා. ඒක මේ විදිහටම විග්‍රහ කරගෙන නොවෙන්න පුළුවන්. හැබැයි මේ සකසුරුවම කියන එක අර අපි කියන්නේ සම්මසින්ද මස් සින්ද ඇට සින්ද ඇට මිදුළු වලට ගිය සංස්කෘතියක් තිබුණා. මේ දේවල් කෙනෙකුට hina යන්න පුළුවන්. කෙනෙකුට මේ වෙලාවේදී මේවද ප්‍රශ්න කියලා. හැබැයි මේ ප්‍රශ්නෙට මුලක් තියෙනවා. මුලටම ගිහින් බලපුවාම මූල හේතුව වෙන්නේ ඔය වගේ කාරණා. ගායන්චානුක මහත්තයා කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි සකසුරුමට වැඩ කරන්න සිද්ධ වෙලා. දැන් කඩදාසි ගැන මතක් කළානේ. කඩදාසි නැති හින්දා දැන් අර A4 කොල්ලාරෝ මේවා ඉතින් මිල වැඩි හින්දා ඉතින් තියෙන එක කොහොම හරි අර පරිමාසයට පාවිච්චි කරලා සිද්ධ වෙලා. දරුවන්ට උනත් දැන් ඒක පුරුදු කරන්න සිද්ධ වෙලා. දරුවන්ගෙන් ඔක පටන් ගන්න ඕනේ. ඉතින් මේ කාලේ අර නැතිකම හින්දාම සමහර විට ඒ தත්ත්වයටපත් වෙලා. දැන් ආහාර උනත් නාස්ති කරන්න බෑ. ළමයින්ට කියලා දෙන්න ඕනේ මේ අවුරුදු කාලේ එහෙම අර වෙනදා අවුරුදු වගේ නෙමෙයි අමාරුයි. ටිකක් ආදායම අඩුයි වියදම වැඩි. ඒක කාටත් පොදුවේ මුළු සමාජයේටම තියෙන ප්‍රශ්නයක් නේ. අපිට මේ එහෙම නෑ කියලා කියන්න බෑ. එහෙම ප්‍රශ්න මේ අවුරුද්දේ වුණත් මේ සකසුරුවම අර පිරිමැස්ම තමයි ප්‍රධාන තේමා පාඩේ. ඒක දරුවන්ට වුණත් කියලා දෙන්න වටිනවා. ගායන් චානුක මහත්මයා. විද්වත් මණ්ඩලයෙන් අවසරයි හසන්ත මහත්මයා. ඒක අතකට hina යනවා. ඉතින් මේ ඇත්තටම hina ගියා. අපි කතා කරනකොට හේතුව තමයි අනේ හසන්ත මහත්මයා දොරමඩලාව වැඩසටහන මුලින් ඉඳන් බැලුවා නම් මේ රටට මෙහෙම වෙන්නේ බලන්න ඇති ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි ඕවා හැමදාම අපි කියනවා. මැඩම් මතක ඇති ඔබතුමියට මේ ඔය වැඩසටහන මහසන්ත මහත්මයා මේ වගේම මාතෘකා අපි කතා කරලා කිව්වා මේක අධ්‍යාපනය හරහා හැදුවේ නැත්තම් තව අවුරුදු 20ක් ගියත් 50ක් ගියත් ওই ටිකමයි කියලා. මෙතන මේ පුටුවේ වාඩි වෙලාමයි මම කිව්වේ. ඌ අපේ මේ ඇමරිකාවේ ස්වාමීන් වහන්සේත් හිටියා මට සද්දාජීව හඳුරුත් හිටියා. 3 වෙනි මාසේ මගේ හිතේ වැඩසටහන කළේ ඒ කාලෙත් අපි ඕක කිව්වා. ඊට කලින් අවුරුද්දෙත් කිව්වා. මේ නාලිකාවෙම සවනක් රැස් වැඩසටහනේදී මම කිව්වා පොය දවසකදී හසන්ත මහත්මයා අපි පින් දෙන්න ඕන කිව්වා කොරෝනා කාලෙත් ගොවියෝ අපට කන්න දෙනවට. අපට බැරි වුණා ගොවියෝ ටික රකින්න. හරිනේ එතකොට ඔය ගැටලු තිබුණේ නැහැ. එතකොට අපට මං එදා කිව්වා ගොවියා මඩ සෝදා ගත්තාම රජෙක් කිව්වනේ. ඌන් දැන් තේරෙනද මේ මිනිස්සුගේ වටිනකම. එතකොට අපට බැරි වුණා ගොවියෝ ටික රැක ගන්න. එතකොට අපි සත්භාවයෙන් සමහරක් ඒවා කරන්නේ නමුත් ඒවා ක්‍රියාත්මකුනේ නැතුනම ලොකු ගැටලු වෙනවා. ඉතින් අපිට කොහොම හරි මොන අවාසනාවක්ද දන්නේ මේ මට්ටමට වැටිලානේ තියෙන්නේ. දැන් වැටිච්ච දේ ගැන කතා කරලා වැඩක් නැහැ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ලෝකේ ප්‍රධාන ආගම් 4ම ලංකාවේ තියෙනවා. එකකින්වත් මිනිහෙක්ට පිහිටක් වෙලා නැහැ. ඒක පැහැදිලිවම පේන්න තියෙනවා. ආගම් වල වැරද්දකුත් නෙමෙයි. මේවා ක්‍රියාත්මක කළේ නැහැ. දැන් ඔබතුමා අර සකසුරුව මර පරිමස්ම ගැන කිව්වනේ. ඔක චුල්ලසෙට්ටි ජාතකයේ තියෙනවනේ. අර මීකුණ හින්දා පෝසත් වෙච්ච කතාව. ඕවා බණ කතා, ඕවා වැඩක් නෑ, කාලෙට ගැලපෙන්නේ නෑ. ඕන් කිව්ව කතා. අපි බණ කිව්වහම ඔබතුමා කියන්නේ 96 කෝටියක් රහතන් වහන්සේලාගේ කතා කරන ඌව වෙන්න පුළුවන්. ඔන්න ඕවනේ ඇහුවේ. දැන් දැක්කද වෙලා තියෙන දේ? ඕ බණ කතා නිසා තමයි මේ රට මෙහෙම හැදුනේ. ඉන්න කෝටි දෙකට කණ්ඩ දෙන්න බෑ අපට. පරාක්‍රම බෞරයතුමාගේ කාලේ පෙරදිග දාන්‍යාගාරය. දැන් ඕක කිව්ව ගමන් කියන්නේ මොකද? උඹලා වංශ කබල්ක ගා හිටපල්ලා. ඔහොම තමයි දැන් මිනිස්සු කියන්නේ. ඇත්තනේ කතාව. දොස් කියන්න බෑ මිනිස්සුන්ට. අපි කතා කළාට මේක ප්‍රායෝගික නැත්තම් මේ බණෙන් වැඩක් නැහැ. දැන් මිනිස්සුන්ට මේව ඇහෙනකොට තරහ යනවා. දොස් කියන්න බෑ.
මිනිස්සු සාධාරණයි. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. බුද්ධ ශාසනය දැන් කියනවනේ එක මොකද්ද කියලා. සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වෙයි. ආසන්ත මත ජිඛච්ඡා පරමාරෝගා බඩගින්න තමයි ලෝකේ තියෙන ලොකුම ලෙඩේ. දැන් මේක තියෙන මනුස්සයට බණ කියලා හරියන්නේ කන්න දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ බඩගින්න හිටපු අයට ආහාර දීලා බණ කිව්වේ. එතකොට මිනිස්සෙට කිරි ටික නැත්තම් පිටි ටික නැත්තම් කෑම ටික නැත්තම් මූලික අවශ්‍යතා ටික නැත්තම් අපේ මහත්මයා මූලික අවශ්‍යතා 4යිනේ බුද්ධ ශාසනේ. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. මොනවාද මේ චීවර කිව්වේ? ඇඳුම්. ඒක අවශ්‍යයිනේ. පමණටත් වඩා අපි හඳිනවනේ. දැන් මේ දවස්වල කවුරුත් සමහරු කිව්වට අහේනියක් තියෙයි කියලා කඩවල් බැලුවම මිනිස්සු හරියට shopping යනවා. මම ওই නුවර දේශනාවකට ගියා හසන්ත මහත්මයා. කඩ සාප් වල මිනිස්සු පිරිලා මලු පිටින් උස්සයි යනවා. ඉතින් එහෙම අඩුපාඩුවකුත් පේන්නත් නැහැ. ඉතින් අපි ඔය කිව්වට. ඉතින් පේන්න තියෙන සත්‍ය. ඉතින් අදත් මම ඔක දැක්ක කොළඹ. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් දෙක ආහාරනේ. පිණ්ඩපාත ආහාරය තියෙන්න ඕනේ. සේනාසන ඉන්න තැනක් තියෙන්න ඕන. ගිලම්පස බෙහෙත් තියෙන්න ඕන. දැන් මේ මූලික අවශ්‍යතා 4. දැන් මේ 4ෙම අඩුවක් තියෙනවනේ. හැම පැත්තෙම ඇවිල්ලා. ඉතින් මිනිසුන්ට තරහ යන එක සාධාරණයි. දොස් කියන්න බෑ. රහතන් වහන්සේලා නෙමෙයි මේ. කෙලෙස් සහිත මිනිස්සු හසන්ත මහත්මයා. එතකොට මේ මිනිස්සු හිත දියුණු කළා නෑ. උගත්තු කියන්නේ මහත්මයා ප්‍රඥාවන්තයන්ට නෙමෙයි. ප්‍රඥාව වෙනයි උගත්කම් වෙනයි. ඔන්න ඔතන අපට පැටලිච්ච තැන අපි බිහි කලේ උගත්තු අධ්‍යාපනය. ස්විච් එකක් කැඩුනාම හදාගන්න බෑ මේ අධ්‍යාපන ක්‍රමයේ හැටියට. මැතිනිය මේ අධ්‍යාපන ප්‍රායෝගික නැහැ. ඒක වෙනස් කරන්න හැදුවා ගමම්ම තමයි මේ ගැටලුව ආවේ. ඒක වෙනම කතාවක්. අපි අධ්‍යාපනයෙන් තමයි මේව වෙනස් වෙන්න ඕන. දැන් අසන්ත මහත්මයා අපි ඔය පත්තකම්ම සූත්‍රය ආදී මේ සිංහාලෝවාද සූත්‍රය ආදී විවිධ සූත්‍ර මෙතන කතා කළා. ඒකේන භෝගේ බුඤ්ජේය ද්විහි කම්මං ප්‍රයෝජයේ චතුත්ථංජනි දාපේ ආපදාසු භවිස්සති උට්ඨාන සම්පදා ආරක්ක සම්පදාකක විවිධ දේ. බෞද්ධ ආර්ථික විද්‍යාවක් වෙනම තියෙන විශ්වවිද්‍යාලවල උගන්වනවා. මේ රටේ කොච්චර ආර්ථික විද්‍යාව කියලා වෙනම එකක් උගන්වනවනේ. කොච්චර මහාචාර්යවරු ඉන්නවද ආර්ථික විද්‍යාව පිළිබඳ. කුෂිකර්මය පිළිබඳ කොපමණ උපදේශකවරු ඉන්නවද. මං කිව්වේ රාජකීය පඬිතු උපාධිය අවුරුදු පතා ගන්නවා. අපේ පිරිවෙන් හරහත් ගන්නවා. ඉතින් ශාසනය දවසින් දවස අංකොලොත් වෙලා යනවා. දැන් මම මෙතන සකසුරුවම ශාසනයට අදාළව කතා කරනවා හසන්ත මහත්මයා. සකසුරුවම කියලා ඉතින් කොහොම ගත්තත් ජීවිතේ සාර්ථක කර ගැනීමනේ මේ සකසුරුවමේ කියන්නේ අර පරිස්සම පිළිවෙල මේ සියල්ල මේක ඇතුලේ තියෙනවනේ. හසන්ත මහත්මයා සකසුරුවම ඇතුලේ මේ ඔක්කොම තියෙනවා. මොකද්ද? අර පිරිමැස්ම. පිළිවෙල. අල්පේච්ඡ බව. මහිච්ඡතාවේ නැති බව. බහුභාණ්ඩික නොවීම. සරල බව. ලද දෙයින් සතුටු වීම. ඉවසීම. මේ සියල්ල මේකේ තියෙනවා. ඉතින් අර අටලෝ දහමට හුරු හෙළයා ඉතින් සැපතෙදි විපතෙදි කම්පා වෙන්නේ. අපි මතකද මහත්මයා කතා කළා සැපතෙහි විපතහ විපතෙහි සැපත ඔය තියෙන්නේ. නමුත් මිනිස්සු ප්‍රශ්නයක් ආපුවම හැසිරෙන හැටි දැක්කහම එක තැනකදී බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි එකට ඉඳීමෙන් තමයි සීලය දැනගන්න පුළුවන්. මෝඩයට නෙමෙයි. නුවණැත්තට. ටික කලකින් නෙමෙයි. දිග කාලයක් ගිහිල්ලා. එකට ඉන්න ඕන මිනිහෙක්ගේ සිල් බලන්න. නැතුව බෑ. ඉතින් පොරවාගෙන හිටපු පමණින් මිනිස්සු අඳුර ගන්න බෑ. කතාවෙන් තමයි පවිත්‍ර බව දැනගන්න ඕනේ. ටිකකින් නෙමෙයි. එක කතාවක් අහලා බෑ. මේ වගේ එක කතාවක් නෙමෙයි දිග කාලෙකින් කතා අහලා බලන්න ඕනේ යාගේ. එතකොට තමයි මෙයාගේ පවිත්‍රත්වය බලන්න පුළුවන්. විපතේදී තමයි නුවණ දැනගන්න පුළුවන් වෙන්නේ. දැන් මං අනිත්‍යතාවය ගැන කියලා මට ප්‍රශ්නයක් ආපුවම මං හැසිරෙන හැටි අවුල් නම් මෙයාගේ මොන බණක්ද? අද එහෙම බණ තියෙන්නේ. මේවා ප්‍රායෝගික නෑ. පොතේ තියෙන මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා බුද්ධ දේශනාව නෙමෙයි මම ඔබතුමාට හොඳටම මතක ඇති මේවා. මොකද අපි කියන ඔක්කොම අහගෙන සිටීමට මෙතුමට ඇත්තටම වෙනම උපාධියක් දෙන්න ඕන. අවුරුදු කීයක් අපේ දේශනා අහගෙන හිටියද? ඔහොම ඉවසීමක් කාටද මහත්මයා තියෙන ඇත්ත කතා කරන්නකෝ. මෙහෙම ඉවසීමක් අනුන්ගේ මත මේ අහගෙන ඉන්නේ. එතකොට ඒ ඉවසීම ශ්‍රේෂ්ඨයි. එතකොට අපි කිව්වට වැඩ නැන්නේ කාන්ති පරමන් තපෝති තික්ඛා කියලා දැන් අපි කියනවා. ගාථාවල ධම්මපදේ කියන්නේ. ඒ ඉවසීම තියෙන්න ඕනේ. එතකොට අනුන්ට සවන් දෙන්න පුළුවන් වෙන්න ඕන. අද ඒව නැහැ. ඉතින් හරිනේ. බඩගින්න ඉන්න මිනිහට මොන ඉවසීමක්ද? මූලික අවශ්‍යතා පිටු කරන්න ඕනේ. එතකොට ඒක එක පැත්තක්. ඒ නිසා මම කියපුවා නැවත මතක් කරන්නේ නැහැ. මම හසන්ත මහත්මයා කියලා තියෙනවා අර සිවුරු කතාව, සිවුරු 500 කතාව. මතක නේ මැඩම් මේ අපි කතා වුණා. නැතිනේ?
අර සිවුරු පරණ වුණාම කරන දේ. මම කිව්වා අල්පේච්ඡතාවයේ මිහින්තලේ භික්ෂුන් වහන්සේලාට තිබ්බයි කියලා සද්ධාතිස්ස රජතුමා දන් දෙනකොට. මං කිව්වා දවස් අද කොරියාවේ හාමුදුරු කෙනෙක් අපේ ගෙදර වැඩලා තේ මණ්ඩි ටික හිටන් කටේ දාලා අර මේ තේක පානය කරපු කතාව. මොකද තරම්ම මේ අර පරිමැස්ම තිබුණා. ඉතින් ඒවා අපි කිව්වා. ඒ නිසා මම නැවත ඒවා කියන්නේ නැහැ. මම වෙන පැත්තකින් අත කතාව පටන් ගන්නම්. මේක වෙනම පැත්තක් අසන්ත මහත්මයා. දැන් කෙනෙක් අහයි මේ මොකද්ද මේ කියන්නේ මේක සාකසුරුවමද මේ අර පරිමැස්මට මෙයා කොහොමද මේකට මේ සම්බන්ධ කරන්නේ මේ කියන කාරණාව. අන්තිමට තේරෙයි මම මේ මොකද්ද කිව්වේ කියලා. ඒ නිසා හොඳට අහගන්න මේ කියන කතාව. හසන්ත මහත්මයා මම මේ කියන ස්වාමින් වහන්සේ මීට අවුරුදු 100කට විතර කලින් ලංකාවේ වැඩ හිටපු හාමුදුරු කෙනෙක්. 1917 අපවත් වුණේ. එතකොට පවර නේරුත්තිකාචාර්ය මහා විභාවී රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති හාමුදුරුවෝ. කවුද මේ ස්වාමීන් වහන්සේ? දැන් මම මේ කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්. බෞද්ධයෝ වෙනුවෙන්. මේ පුටුවේ වාඩි වෙලා මම මේ කතා කරන්නේ. හසන්ත මහත්මයා මේ යන විදිහට ගියොත් ආර්ථිකේනේ දැන් වැටිලා තියෙන්නේ. තව අවුරුද්දක් දෙකක් යනකොට ශාසනෙත් ඉවරයි. මේ යන විදිහට ගියොත් මම මේ ජින ශාසනය වෙනුවෙන් කතා කරන්නේ. සරුවක්ඥන් වහන්සේගේ ශාසනය වෙනුවෙන්. අපට ඔහොම ගියොත් වැඩි කල් යන්න කලින් ඇමරිකාවෙන් හරි ඕස්ට්‍රේලියාවෙන් හරි බුද්ධ ශාසනය ගේන්න වෙනවා. වැඩි කල් යන්නේ මේ යන විදිහට ගියොත්. බෞද්ධ අධ්‍යාපනයේ ආකල්ප සියලුම දේ අපේ විනාශ වෙමින් යන්නේ. දැන් ඔන්න මේ පැත්තට අපි හැරෙමු. ඉතින් මේ ස්වාමින් වහන්සේ තමයි හසන්ත මහත්මයා බටහිර ජාතීන්ට ඉගෙනුවේ. දැන් මේ ඡායාරූපයෙන් පොඩ්ඩක් බලා ගන්න පුළුවනි උන්වහන්සේගේ රූපේ. බලන්න බාහිර ස්වරූපයෙන්ම උන්වහන්සේගේ ස්වරූපේ බලා ගන්න පුළුවන්. මේ රජවරුන්ටත් අනුග්‍රහය දක්වපු උපකාර කරපු රාජගුරු කියන නාමයෙන් උන්වහන්සේ හඳුන්වන්නේ. හේතුව උන්වහන්සේ රජවරුන්ගේ රාජකුමාරවරු පවා මහාන කරලා තියෙනවා. ওই ප්‍රිස්ඩම් චුම්සයි රජකුමාරයා තායිලන්තේ රජතුමාගේ ඥාති වෙන. එතකොට දැන් මේ බලන්න උන්වහන්සේගේ තව රූපයක්. හරි. එතකොට අතේ තියෙන්නේ මොකද්ද? පුස්කොළ පොත. උන්වහන්සේගේ සීල වෘද්ධ බව, වය වෘද්ධ බව, තපෝ වෘද්ධ බව රූපෙන් පේනවා. බලන්න උන්වහන්සේගේ තියෙන මේ මහේශාක්‍ය ස්වරූපේ. මේ බලන්න මේ ඉන්නෙත් උන්වහන්සේමයි. හරි. මේ ඉන්නෙත් උන්වහන්සේමයි. එතකොට උන්වහන්සේගේ තියෙන සංවරකම බාහිර ස්වරූපේම බලන්නකො මහත්මයා. හොඳයි. ඕක ඉතා වැදගත්. එතකොට දැන් මේ හාමුදුරුව මොකක් හින්දාද වැදගත් වෙන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. ඔන්න පොඩ්ඩක් අහගන්න. නැවත අපි මේ පැත්තට හැරෙමු. චිල්ඩර්ස් පඬිතුමාට, රිස් ඩේවිඩ් පඬිතුමාට මේ බටහිර ජාතීන්ට පාලි භාෂාව මෙතනින් ඉගෙනුවා. දැන් මේ බලන්න කොච්චර මේ ඉගෙනවීම හොඳින් කළාද කියලා. ඔය චිල්ඩර්ස් පඬිතුමා අවුරුදු 38යි ජීවත් වුණේ. එතුමා අපේ මේ රාජගුරු සුභූති හාමුදුරුවන්ගෙන් පාලි භාෂාව ඉගෙනගෙන ලෝකේ බටහිර රටක මේ පළ කරපු මේ පළවෙනි පොත ශබ්දකෝෂේ ඉංග්‍රීසි පාලි ඩික්ෂනරියක් ලිව්වා. ඔන්න බලන්න. ඔන්න සකසුරුව මෙහෙටි. මේ තමයි පිළිවෙල. හරි. එතකොට ශබ්දකෝෂයක් ලිව්වා. එතකොට ලියලා එකේ ගෞරවය පුද කළා තියෙනවා සුභූති හාමුදුරුවන්ට. අවුරුදු 38යි චිල්ඩර්ස් පඬිතුමා ජීවත් වුණේ හසන්ත මහත්තයා 38යි. ඒ 38ට කරපු වැඩේ බලන්නකො. අද පාලි බෞද්ධ අධ්‍යයනස කොච්චර අපේ රටේ තියෙනවද? මේ වගේ නිර්මාණ බිහි වෙනවද? මොන පිස්සුද? මහාචාර්යතුමා හිටියනම් ගල්මංගොඩ මහත්තයා හිටියනම් කියයි විස්තර. කොහෙද බිහි වෙන්නේ මේ අධ්‍යාපනය? මේ ඔබතුමිය දන්නවද? සුභූති හාමුදුරන්ගෙන් ප්‍රශ්න 12000ක් අහලා තියෙනවා. මට අද අත්ලිපි ගේන්න බැරි වුණා පෙන්නන්න. වැල්ලවත්ත බෝධිරුක්කාරාමෙත් වස්කඩුව පන්සලෙත් තියෙනවා. අපට වඩා හොඳට සිංහල ලියලා තියෙනවා. සිංහලෙන් ලියලා තියෙන සුද්ධෝ. හැබැයි භාෂාව පාලි. එතකොට එහෙම ඉගෙනුවා. එතකොට රිස් ඩේවිඩ් පඬිතුමා කවුද මේ? මුළු ත්‍රිපිටකයම පාලි ටෙක් සොසයිටි කියලා එංගලන්තේ පටන් අරන් හසන්ත මහත්තයා. ඔබතුමා දන්නවා හොඳට. මුළු ත්‍රිපිටකයේම ඉංග්‍රීසි අක්ෂරයෙන් රෝමන් අක්ෂරයෙන් අච්චු ගැහුවා. ඔන්න බලන්න. ඩෙන්මාර්ක් ජාතික පවුස්බෝල් පඬිතුමා අවුරුදු 20ක් තිස්සේ ස්වකීය හස්තයෙන් මුළු 550 ජාතක පොතම ඩෙන්මාර්ක් ජාතික පවුස්බෝල් පඬිතුමා මුළු ජාතක පොතම අවුරුදු 20ක් තිස්සේ ඉංග්‍රීසි අක්ෂරයෙන් ගැහුවා. මෙන්න ජාතක පොතේ පළවෙනි කාණ්ඩේ. මේ වගේ කාණ්ඩ 7ක් තියෙනවා. රුපියල් 60000ක් වෙනවා ලංකාවේ පොත් ටික. මේකේ පිදුමට දාලා තියෙන්නේ මොකද්ද?
මේක සමීප රූපයක් පෙන්වන්න පුළුවන් නම් පැහැදිලිව මේක පිදුම තියෙන්නේ වස්කඩුවේ රාජගුරු සුභූති හාමුදුරන්ට. මහත්මයා සුභූති හාමුදුරන්ට පිදුම දාලා තියෙනවා. දැන් ඔන්න බලන්න හසන්ත මහත්මයා මේ ස්වරූප. දැන් මේක ඉතා වැදගත් තැනක්. දැන් කෙනෙක් අහන ඕන එක්කෙනෙක්ට තේරෙන්න ඕන මේ මොකක්ද අපි කතා කරන්නේ කියලා. එතකොට සුභූති හාමුදුරන්ට එච්චර ගෞරවයක් තිබුණා. දැන් මේ බලන්න මේ තව පොතක්. බුද්ධ වංශපාලියයි චර්යා පිටකේ. කවුද මේ රිචඩ් මොරිසන් කියන රිචඩ් මොරිස් ලියලා තියෙන්නේ 1882. මේකේ පිදුමක් දාලා තියෙන්නේ කාටද? වස්කඩුවේ රාජගුරු සුභූති හාමුදුරන්ට. එතකොට බලන්න බටහිර ලෝකය කලඹපු බටහිර ලෝකයා තුල කීර්ති නාමය තිබිච්ච මේ උත්තමයා. ආණ්ඩුකාරවරු මුන්වහන්සේ ළඟින් ඇසුරු කළා. කවුද? ග්‍රෙගරි ආණ්ඩුකාරයා, චාම්ස් ආණ්ඩුකාරයා. ඔන්න බලන්න රූපයක්. ආණ්ඩුකාරයත් එක්ක ගත්ත ඡායාරූපයක් තියෙනවා අපි ළඟ. ওই චාම්ස් ආණ්ඩුකාරයත් එක්ක. එතකොට කොහොම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් තියෙන්න ඕනද මුන්වහන්සේට? බොහොම අල්පෙච්ච ස්වරූපයක්. එතකොට මුන්වහන්සේ මේ ඉන්නේ සියමේ මහා ධාර්මික චූලාලංකාර අපේ මහරජතුමා. මුන්වහන්සේ ඊටාම සමීපෙන් ඇසුරු කළා රාජගුරු සුභූති හාමුදුරුවෝ. මේ ඉන්නෙත් අපේ සියමේ චූලාලංකාර රජතුමා. මම දන්නේ අද කාලේ අපිට මේ රටවල් වල රජවරුත් එක්ක සම්බන්ධය සමීප සම්බන්ධතාවයක් තියෙනවද කියලා. අන්න බලන්න අපෙන් ගිලිහිච්ච ඒවා. තිබුණන සමහරකට මේ ගැටලු අපිට එන්නෙත් නැහැ. මේ තමයි අපේ මේ එංගලන්තේ එඩ්වඩ් රජතුමා. එතකොට එඩ්වඩ් රජතුමායි සුභූති හාමුදුරන්ගේ සම්බන්ධය මොකද්ද? සමහරක් සුභූති හාමුදුරුවෝ ලියපු පොත්පත් වල පිළිගැන්වීම දාලා තියෙන්නේ Prince of Wales, වේල්සි අධිපාදවරයා. මෙතුමා මේ වේල්සි අධිපාදවරයා විදිහට හිටපු කාලේ ලංකාවට ආවා. සුභූති හාමුදුරුවෝ හම්බ වෙලා කතාබස් කළ සුභූති හාමුදුරන්ට පිරිකර පවා මේ රජතුමා පූජා කළා තියෙනවා. ඔන්න බලන්න අපි කොහොම මට්ටමකට හිටියද? මේ ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා. ඔය බලන්න. ග්‍රෙගරි ආණ්ඩුකාරතුමා. එතකොට මෙතුමා හසන්ත මහත්මයා ලංකාවෙන් අයින් වෙලා ගිහිල්ලා අහලා තියෙනවා ආයි ලංකාවට ආපු වෙලාවක මෙතිනිය ඔබ වහන්සේට මගෙන් ඉටු වෙන්න ඕන මොකද්ද කියලා. කිසිවක් නැහැ. මට පුළුවන් නම් බුද්ධ ගයාවේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ පැලයක් ගෙනල්ලා දෙන්නේ කියලා. බලන්නේ ඉල්ලලා තියෙන දේ. මේ උගත්තු. හසන්ත මහත්තයා රූප තුනක් තියෙන ඒ ටිකත් පෙන්නලා ඉවර කරන්න කෙටියෙන්. මේ ඉන්නේ ඔය චිල්ඩස් පඬිතුමා. දකින්න වටිනවා. ඔය දැන් අර මං කිව්වේ ඩික්ෂනරි ලියපු උත්තමයා. මේ ඉන්නේ රිස් ඩේවිඩ් පඬිතුමා. මේ අර ගයිගර් පඬිතුමා ජර්මන් ජාතික. මෙතුමත් මේ අපේ සුභූති හාමුදුරුවොත් එක්ක ඉතා සම්බන්ධයක් පවත්වපු උගතෙක් බටහිර. එතකොට මේ උත්තමයා හිටපු කුටිය තමයි ඔය තියෙන්නේ. ඔන්න සකසුරුවම. දැන් බලන්නකො සමහරක් වෙලාවට මෙලෝ විඥානිකුත් නැහැ, දැනුමකුත් නැහැ, උගත්කමකුත් නැහැ. සමහරක් වෙලාවට අපේ තට්ටු 3 4 මහා මන්දිර එකක් නෙමෙයි 10 15 තියාගෙන ඉන්නවා. ගියෝ ඒවා පැවිද්දෝවා කවුරු හරි. එතකොට ඔන්න බලන්න ඔය නාස්තිය හැටි. දැන් ඔය තියෙන්නේ ඔය තත්ත්වය. ඔය මෙච්චර උගතෙක් හිටපු තැන. ඔය දැන් තියෙන තත්ත්වය. ඔන්න කෞතුකාගාරයක් කළා හසන්ත මහත්මයා. ඔය වස්කඩුවේ ඒ උත්තමයා හිටපු තැන. චාම්ස් ආණ්ඩුකාරයා අහලා තියෙනවා මෙපමණ රාජපූජිත වෙලා ඇයි මේ කුටියකට වෙලා ඉන්නේ කියලා. ඔන්න දීපු උත්තරේ. මොකද්ද? මේ කුටිය මගේ අම්මා හදලා දීපු කුටිය. මේක මට දිව්‍ය විමානයකට වඩා වටිනවා කියලා අපවත් වෙනකන් උන්වහන්සේ වැඩ හිටියේ හසන්ත මහත්මයා මේ කුටියේ. ඔන්න ඔය අධ්‍යාපනයට යන්න ඕන, ඔන්න ඔය අල්පේච්ඡතාවයට අපි යන්න ඕනේ. එතකොට නැත්තම් මහත්මයා අපි කතා කර හිටියට වැඩක් නැහැ. බුදු ශාසනයේ බුදුරජාණන්ගේ ධර්මයේ අල්පේච්ඡතාවයග යන්නේ. සියලු සැප උන්වහන්සේලා විඳිනවා. මොන සැපද? සිතේ සැප. බාහිර භෞතික සැප නෙමේ. අද සමහරක් වෙලාවට තට්ටු ගණන් ගෙවල් ගින්නෙන් පිච්චි හිත ඉන්නවනම් කෝටි ගණන් වටින වාහන වල යනවනම් හිතේ සතුටක් නැත්තම් මොකටද මහත්තයා මේ සැප ණය වාරික ගෙවල දැන් මේ අපට වෙලා තියෙන ඒකනේ. ඒ නිසා අපි අධ්‍යාපනයේ හරහා මේ රටේ පෙරලියක් ඇති කරන්න වෙයි ඉස්සරහට. ගායනචානක මහත්මයා කදිම පැහැදිලි කිරීමක් කරද්දී කරද්දි මට මතක් වුණේ දැන් අපි සකසුරුවම අර පිරිමස්ම කියපු ගාම මතක් වෙන සල්ලි මුදල් ඒ ටික තමයි ටක් ගාලා මතක් වෙන්නේ ඒකනේ. මේ බලන්නකෝ තව සකසුරුවතුමිය මතක් කළා ගායන මහත්තයා මතක් කළා මේ කාලය. දැන් දවසකට අපිට තප්පර වලින් ගත්තොත් 86400ක් වගේ මට හරියටම ගාන හදලා බැලුවොත් එහෙම තප්පර 86400ක් එම් උදේ නැගිට ගමන් අපිට දෙන ඕම යට තප්පර 86400ක් තියෙනවා ඈ. ඒකෙන් අපි මොනවද කරලා තියෙන්නේ? අන්න කරලා තියෙන වැඩ බලන්නකෝ. මහා පඬිවරු සමහර
ස්වාමින් වහන්සේලා මහාචාර්යවරු නම් වශයෙන්ම කියන්න පුළුවන් එන ඔබතුමා මහාචාර්ය ගල්මංගොඩ සූරීන් ගැන මතක් කළා. මහාචාර්ය ජේ.වී. දිසානායක සූරීන්, මහාචාර්ය සුනන්ද මයන්තුන, මහාචාර්ය සුනිල් ආරියරද මම මේ සමාවෙන්න නම් කිව්වට තවත් එහෙම අය ඉන්නවා. ඔය තප්පර 86400 මම කියන්නේ ඔක්කොම කියලා. හැබැයි වැඩි ප්‍රමාණයක් ඵලදායී ලෙස පාවිච්චි කරනවා. සකසුරුවමට පාවිච්චි කරනවා. එක්කෝ නිර්මාණයක් කරනවා, කවියක් ලියනවා, ගීතයක් ලියනවා, පොතක් ලියනවා, භාෂාව ගැන පරිශ්‍රණයක් කරනවා, එක්කෝ ධර්මයේ ගැන දෙයක් කරනවා. ඉතින් බලන්නකෝ අපි මොනවද කරන්නේ? අපි Taman දිහාට හැරිලා බලන්න ඕන මේ 86400 Taman සකසුරුවමට පාවිච්චි කළා. සල්ලි පැත්තක තියන්නකෝ. කාලේ කොයිතරම් වැදගත් මේ පැහැදිලි කිරීමක්. අපට ඇමතුමක් තියෙනවා. ආයිබෝවන් කතා කරන්න. විද්‍යුත් මණ්ඩලයෙන් අවසරයි. සුවදෙන් රූපවාහිනියට අවසරයි. දොරමඩලෙන් අවසරයි. මහත්මයා මේ මගේ අදහස දැන් මෙතන අපේ චානුක මහත්තයා කියපු දේ තමයි ප්‍රධාන වශයෙන් පිළිවෙල මහත්තයා. ඒක එතන හරි වැදගත් දෙයක්. එතුමා අදහස් කරුවා. මොකද අපි යම් දෙයක් නිසි තැනට දෙන්න තමයි පිළිවෙල කියන්නේ. එතෙන්දී එතුමා කිව්වා වගේ අර කුසිකර්මාන්තය අපේ තිබුණේ එකට දාන්න තිබුණ දේ තමයි කුසිකර්මාන්තය. මොකද අද බලන්නකෝ ගොයියෝ වුණත් අද එළුරු මිල අඩු වෙලා මොකද මේ මිනිස්සු මේ පෝර ටික අරගෙන හරි අඩුවට දෙන්න මේ තියෙන ලාභ ගන්න නැහැ. මම එහෙම එකක් තියෙන්නේ. මම තව දෙයක් කියන්න ඕන. අනිත් එක මහත්තයා දැන් අපි දැන් මම මේක අන්තර්ජාලයට දාලා තිබුණා ඉතා අඩු මුදලකට ආහාර වේලක් දී ආහාරය හදාගන්න ක්‍රමය කියලා මම දාන්න ඉදිරියට දොරමඩට මම කියනවා. කියලා 50 මොකද්ද මේ අපි හීල්බත් කියන එක මහත්තයා. අපි දැන් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා වගේ දෙයක ගත්තේ හුඟක් අපේ රටේ ජනතාව ගැමි ජනතාව හීල්බත්. අද එහෙම එකක් නැහැ. ඒව මේ පාම් පිටි ආහාර වලට තමයි බිස්කට් වලට තමයි ගෝතර වල බිස්කට් තමයි අද ගන්න. නමුත් හීල්බත් වල තියෙන වටිනාකම මම කියන්නේ මේකේ මහත්තයා දැන් අර හීල් වෙනකොට ඔක නරක වෙන්නේ නැති B විටමින් කියන විටමින් එකක් හැදෙනවා. මොකද ඒකේ අර යෝගට් වල වගේ හැදිච්චාම මේක හරි පෝෂක එකක්. ඔකට උදේ මිරිස් අවමිරිස් කරලා දෙකක් තුනක් දාලා ඊට පස්සේ අපි ලුණු ගෙඩියක් දාලා ඕක ලුණු ටිකක් දාලා ගත්තාම ඕක කාපුවා පුදුම ශක්තියක් තියෙන මාංශේ. ඒ පුරාණ මිනිස්සු ඔය යෝධ වැඩ කරලා තියෙන ඒ වගේ අදමුත් ඒ වගේ පොටින්ම මං කියන අඩුගානේ ඔබතුමාලවත් මේක නෝ කියලා වැඩක් නැහැ. මොනවා පුළුවන් කට්ටිය වැඩේ පටන් ගත්තොත් ලොකු දෙයක් කියන එකයි මගේ අදහස. බොහොම ස්තුතියි. ඔය අම්ල පිත්ත රෝගයට එහෙමත් හොඳයි කියනවනේ නේද? ඒ වගේ ඒ ආහාර රට දියබත් හදාගත්තාම ආහාරයේම ඖෂධය බවට පත් කරගෙන තියෙනවා. අපි සකසුරුවම ගැනයි කතා කරන්නේ. ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. සකසුරුවම ගැන යද්දොර මඩලාවෙන් කතා කරන අපට ඇමතුමක් තියෙනවා. ආයිබෝවන්. ආයිබෝවන්. කතා කරන්න. විද්වත් මඩුල්ලකින් අවසරයි. ඔව් කතා කරන්න ඇහෙනවා. ඔව් විද්වත් මඩුල්ලේ අවසරයි. මේ ඇත්තටම මේ මුලින්ම කියන්න ඕනේ වෙනදා වගේම හරි ලස්සනට අද සාකච්ඡාව වාජනීය වෙනවා. මම හිතන්නේ අර ගයන් මාස්ටර් අපි කිව්වා වගේ මේ වැඩසටහන මුලින්දම අපේ ඉහළ නිලධාරීන් බැලුවා නම් අද ඇත්තටම මේ රට මේ තත්යකට උදා වෙන්නේ නැහැ කියන විශ්වාසය මගෙත් තියෙනවා. ඒ වගේම මහත්තයා මේ දැන් මේ අද තත්ත්වය අනුව තියෙන මිනිස්සුයටයි නැති මිනිස්සුයටයි හරිම අමාරු කාලයක් තමයි ගත කරන්න වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අද ඇත්තටම මේ තියෙන කෙනාට කියලා තමුන්ගේ තියෙන දේවල් ටික නඩත්තු කරන්න හරි අමාරු කමක් ඇති වෙලා තියෙනවා රටේ. ඉතින් මම පොඩි යෝජනාවක් කරනවා. අපි මම හිතන්නේ රටවල් වලින් සමහර වෙලාවට අපි ණය මුදල් ගන්නවා. ඉතින් අපිට බැරි ඇයි අපි මෙච්චර බුද්ධි සම්පතක් ඉද්දි අපේ බුද්ධිය පාවිච්චි කරගෙන අපිට ණය වෙනුවට අපිට රැකිරක්ෂා වෙළඳ පොලක් විදේශ රටවල් වල ඇති කරගන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ණය ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ ශ්‍රමිකයින්ම යොදාගෙන ඉවරලා මම හිතන්නේ අපේ තරුණයෝ ඉන්නවා හොඳ බුද්ධිමත් දරුවෝ ඉන්නවා. ඒ කට්ටිය අපිට යොදාගෙන මම හිතන්නේ රාජ්‍ය අනුග්‍රහය මගින්ම ඔවුන්ව රටවකට යවන්න හැකියාවක් තියෙනවා නම් ඒකට අදාළ මුදලක් අපේ රජයට ඇතුළත් කරගෙන අපිට එහෙම ගමනක් යන්න හැකියාවක් තියෙනවා නම් මම හිතනවා අපිට ණයක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ
දරුවන්ම මේකට යොදලා ඒගොල්ලෝගේ අනාගතයටත් මේක හොඳක් වෙයි කියලා මම හිතනවා. ඉතින් බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට. හොඳයි බොහොම ස්තුතියි. ණය පිළිබඳවත් අපි මීට පෙර දොරමඩලාවේ කතා කරලා තියෙනවා. ණය ගන්න වෙන අවස්ථා තියෙනවා. ණය ගන්න ඕනේ හැබැයි ආයෝජනය කරන්නනේ. ආයෝජනය කරලා තව ප්‍රතිඵල අරගෙන ඒක දෙගුණේ තුන්ගුණේ කරගන්න පුළුවන්. එහෙම කරගත්ත මිනිස්සු ඉන්නවා රටවලුත් තියෙනවා. ණය ගන්න මේ කන්න නෙමෙයි. ඒ කියන්නේ අරගෙන පරිභෝජනය කරන්න පටන් ගත්තොත් එහෙම රටවල් වලේ තමයි. ඒක පුද්ගලයන්ටත් අදාළයි. බැංකුවකින් ගත්තත් ඒ කාරණාව තමයි. ඉදිරියේදී ණය ගන්නෙද්දිත් ওই කාරණාව හිතන්න වෙනවා. පල්ලිගුරු මහත්තයා. හොඳයි. දැන් මම මේ වටේට පොඩි යෝජනා ටිකක් කරන්න කැමතියි ආචාර්ය හසන් මැතිතුමනි. අපි ණය ගැන කතා කරපුවාම ඒ ගැනත් වචනයක් කියාගෙන පටන් ගත්තොත් ඔය ණය ගනිද්දී ණය වර්ග දෙකක්. ඔබතුමාගේ අතින් කියවුන එක මම වාචිකව කිව්වොත් පාරිභෝජන ණය හා ආයෝජන ණය කියලා ණය වර්ග දෙකක් තියෙනවා. ඒතර අපි ණය අරගෙන ඒක ආයෝජනය කරලා එකෙන් යමක් ඉපයෝතින් ණයත් ගෙවලා පොලිත් ගෙවලා අපිට ලාභයකුත් ලබා ගන්න පුළුවන්. හැබැයි අපි ණයට අරගෙන ඒක කාලා ඉවර කරෝතින් අපි ණය ගෙවගෙන ඉන්න ඕනේ. අපි එකෙන් ආදායමක් උත්පාදනය කළා නෑ. දැන් ගොඩක් තැන්වල වෙලා තියෙන්නේ ඒ ප්‍රශ්නේ තමයි. ඒ කියන්නේ අපි ප්‍රතිඵල නැති ව්‍යාපෘති වල හෝ පරිභෝජනයෙන් ණය අවසන් කරෝතින් උත්පාදනයක් නැති නිසා ගෙවගෙවා ඉන්නට ඕනේ. ඒක හරි වැදගත්. රටේ සාමාන්‍ය ජනතාවටත් ණය ගනිද්දී ඒක සිතලපත් කරන්න බලන්න ඕන දෙයක්. උදාහරණ දෙකට විවාහ උත්සවයක් අරගෙන ණය අරගෙන ගත්තොත් විවාහ උත්සවය ඉවරුණාට පස්සේ ණය ඉතුරුයි. ඒතර අන්තිමට මේ මගුලක් හඳ වෙච්ච වැඩක් කී එතනින් එහාට ජීවත් වෙන තමයි වෙන්නේ. ණය වෙලා මගුල් කන අය ඉන්නවනේ. අපෝ ඉන්නවා. ණය වෙලා අවුරුදු කන අයත් ඉන්නවනම් හොඳට අහගන්න ඈ. ඔව්. ඊට පස්සේ ණය ගෙව තමයි ඉන්න වෙන්නේ. ණය ඒ කියන්නේ ණය හොඳ පැත්තකුත් තියෙනවා නරක පැත්තකුත් තියෙනවා. ඒක අවබෝධයක් නැතුව කරන්න ගියොත් අමාරු වැටෙන තියෙන සම්භාවිතාව සෑහෙන වැඩි අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවා. හරි. දැන් අපි රටේ තත්ත්වයට ගියොත් අපි හැමෝම පිළිගන්නු මේ මොහොතේ රටේ තත්ත්වයක් ප්‍රශ්නයක් තිබෙනවා. දැන් අපි මේ ප්‍රශ්නය ගැන කතා කරනට වඩා ඒ ප්‍රශ්නය යම් කලකදී විසඳනකම් අපි ජීවත් වෙන්නට ඕනේ. ඒ ප්‍රශ්න විසඳනකම් අපි ජීවත් වෙන්න ඕනේ. ඒ නිසා මං චුට්ටක් මේ අවස්ථාවේදී කැමතියි මේ අභියෝගාත්මක මොහොතේදී අපි සතුව තියෙන සම්පත් ටික අර පිරිමැස්මෙන් සකසුරුවෙන් අපි පාවිච්චි කරන්න ඕන කොහොමද මේ ප්‍රශ්නය විසඳනකම් හෝ කවුරු හරි විසඳනකම්. මම මේකට පොඩි ගහකින් උදාහරණයක් ගත්තොත් ගන්න මැතිතුමනි ගසක් ඉඩෝරේදී නියන් සමයේදී මොකද්ද කරන්නේ කියන පාඩම අපි ඉගෙන ගත්තොත් ගසකෙන් එතකොට ගහක පැවැත්මට ජලය හා පොහොර අවශ්‍යයි. ඒකෙදි ජලය හුඟක්ම අවශ්‍යයි. ඒතර ගහක් නියන් සමයේදී නැත්නම් ඉඩෝරේදී කරන උපක්‍රමශීලී උපක්‍රමයක් තිබෙනවා. ඒ තමයි ගහේ පත්‍ර ටික හලලා දානවා. මොකටද මේ හලන්නේ? අපි හැමෝම විද්‍යා පාඩම ගැන අවබෝධයක් තියෙන අය දන්නවා. මේ ගහේ පත්‍රවල තියෙන පූටිකා සිදුරු වලින් තමයි ජල වාෂ්ප එළියට යන්නේ. ගියොත් මොකද්ද වෙන්නේ? මේ ගහ ඉක්මනින් මිය යනවා. ඒ නිසා ගස කුමද්ද කරන්නේ? ඉඩෝරේදී මේ පත්‍ර ටික හලලා දැම්මම ඒ ගහ තුල තියෙන ජලය ටික සකසුරුවන් වෙනවා. නැත්නම් තියෙන ජලය ටික අර පරිමැස්මෙන් ගහට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟ වැසි සමයේ නතුරු. එතකොට මගේ අදහස තමයි ගහට බලාපොරොත්තුවක් තියෙනවා. හෝප් එකක්. මොකක්ද මේ බලාපොරොත්තුව? නැවත වැසි වසිනතුරු පැවැත්ම රැක ගන්නට මම මේ ජලය අර පරිමැස්මෙන් පරිහරණය කරන්නට ඕනේ. එතකොට අල්ලාගෙන සිටීමේ හැකියාව. එතකොට ඒකත් අර පරිමැස්මක්ම තමයි. ඒකත් සකසුරුවක්ම තමයි තියෙන ජලය රැක ගන්නවා. එතකොට මේ පවතින අපහසු කාල පරිච්ඡේදය ඉක්මනින් නිම කරගනිමු. ඉක්මනින් නිම වේවා කියන ප්‍රාර්ථනය මම දොරමඩලාවේ ඉඳගෙන කරනවා. හැබැයි ඒක නිම වෙන දිනේ අපි දන්නේ නැති නිසා අපි මේ අපි වටා තියෙන ඉතුරු වෙලා තියෙන සම්පත් ටික අපි අර පරිමැස්මෙන් සකසුරුවෙන් පාවිච්චි කරන්නට ඕනේ. ඒතර මොනවද මේ සම්පත්? අපි නිකන් අපිට දැනෙන සම්පත් කීපයකට ගියොත් අපිට මේ වෙලාවේ මුදල් කෙනෙක් අමතක කරන්න බෑ. ඒතර කෙනෙක් අහයි දැන් මුදල් ගත්තා තිබ්බත් කෝ බඩු කියලා. හරි ඒතර අපිට ඒකට විකල්පයකට හරියන්න පුළුවන් වෙයිනේ. යන්න අපිට මුදලක් අතේ තියෙන්න ඕනේ. ඒතර මුදල් පරිහරණයේදී ඒ අර පරිමැස්ම සකසුරුවම කියන එක හරි වැදගත් මේ වෙලාවේදී. ඒතර අපි මිලදී ගන්න වෙළඳ පොළ ගිහලා යමක් මිලදී ගන්නකොට ඒ භාණ්ඩ මිලදී ගැනීම අපිට වර්ග කීපයකට බෙදන්න පුළුවන්. අවශ්‍ය වියදම්, අත්‍යවශ්‍ය වියදම් හා අනවශ්‍ය වියදම් කියලා. ඒතර අපි කෙනෙක් මේ වෙලාවේ අතේ තියෙන තමුන්ගේ සීමිත මුදල් මොකද මේ වෙලාවේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යෑමේ අනුපාතයට සමානව ආදායම වැඩි වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආදායම වැඩි වෙන්නේ අර ඉඩෝරේ වගේ තමයි. ඒතර අපිට ආදායම් වැඩි වෙනකන් බලන් හිටියට වැඩි වෙන්නේත් නැත්තම් ආයතන වලට ඒ භාණ්ඩ හා සේවා මිල ඉහළ යන වේගයට වැඩි කරන්නත් බැරි නම් අපි දැන් දුක් වෙලා විතරක් වැඩක් නැහැ. අපි මැසිවිලි නග ඉඳලා වැඩක් නැහැ. අපි ටිකක් කල්පනා කරන්න ඕනේ මේ තියෙන සම්පත් ටික අපි කොහොමද කළමනාකරණය කරගන්නේ. එතකොට මගේ රටේ බුද්ධිමත් ජනතාව මේලයි කරන්නේ මොකද තමුන්ගේ ධනය මේ වෙලාවේ පරිස්සමෙන් පරිහරණය කරනවා. එතකොට අර අත්‍යවශ්‍ය වියදම් ටිකත්
පුළුවන් තරම් පාලනය කරගෙන අර අනිත් වියදම් වර්ග ටික කළමනාකරණය කරගන්න වෙනවා. ඒතර ඔබතුමන් කිව්වා සිංහල අලුත් අවුරුදු සමය දැන් බොහොම ළඟයි. ඒතර මේ අවුරුද්ද යම් මට්ටමකින් හරි අපි සමරනවා නම් දැන් අපි එක පැත්තකින් වියදම් කරන්න එපා ගොතින් ව්‍යාපාරික ප්‍රජාවට එක හානියක් වෙනවා. මොකද උන්ගේ ආදායම වෙන්නේ මහ ජනතාවගේ වියදම. හැබැයි මේ වෙලාවේ හැමෝම තමුන්ගේ වියදම් මට්ටම අර ගහ පත්‍ර හලනවා වගේ වියදම් මට්ටම යම් මට්ටමකට පහළට ගත්තොත් අපිට අර අල්ලාගෙන සිටීමේ හැකි කාලය වැඩි වේවි. ඒක ඒ විදිහට හිතන්න කියන එක. ඊට පස්සේ අපි ගත්තොත් අපේ ධනිය කොයි තැන් වලින්ද එළියට යන්නේ. එකක් තමයි අපි ගත්තොත් ආහාර. අපි ඒක නේද පොඩ්ඩක් කතා කරා. ඊට පස්සේ අපි ගත්තොත් විදුලිය කියන එක. මේ වෙලාවේ රටට ප්‍රශ්නයක් තියෙනවා. මොකද විදුලි බල්බයක් දහණිය වෙන වාරයක් පාසා අපේ ජල විදුලිය ප්‍රමාණවත් මදි නිසාවෙන් අපේ ඩීසල් බලාගාර ක්‍රියාත්මක කරන්න ඕන. ඒ ක්‍රියාත්මක වෙන හැම වාරයක් පාසා මොකද වෙන්නේ අපේ ඩොලර් ටිකක් එළියට යනවා. ඒතර අපිට පුළුවන් ද ගෙදර විදුලි පරිභෝජනය අඩු කරන්න. උදාහරණයක් ගෙදර ගත්තොත් අද රාත්‍රියේ මා මෙතෙන්ට එද්දී මා බොහෝ අතුරු පාරවල් පවා දැක්වා ඕනෑ තරම් පාරවල් වල තියෙන මේ කණු වල ඒ කියන්නේ අර වීථි ආලෝක ලාම්පු දැල් වෙනවා. ඒතර ඒවා මම හිතනවා මොන හරි ක්‍රමවේදයක් පාවිච්චි කළා මේ අමාරු කාලේ අපිට මේ සියල්ල ක්‍රියාවිරහිත කරන්න පුළුවන් නම් අපිට කොච්චර විදුලියක් ඉතිරි වෙයිද මේ ජාතික විදුලි වල පද්ධතියේ. ඊට පස්සේ අපි මේක ගෙදරකට ගත්තොත් හරි සරලව ගත්තොත් මේ ගෙදරක් තුල මට නිශ්චිතයි තරහ ගන්නට එපා. ඔබ යම්කිසි විදුලි බිලක් ගෙවනවා නම් ඔබට ඒක ඔබ පාවිච්චි කරන විදුලි උපකරණ ටික අර පරිමස්මෙන් පරිහරණය කළ හැකි නම් හසන්ත මැතිතුමනි ඒ බිලෙන් යම් මුදලක් ඉතිරි කරගන්න පුළුවන්. ඒතර ඒක අතිරික්තයක්. මම නිකන් යෝජනාවක් ඉතා කෙටියෙන් කිව්වොත් ගොඩක් වෙලා අපිට නැති නිසා අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඇඳුම් මැදීම කියන නිවසේ විදුලිය වැඩිම පරිභෝජනය කරන භාණ්ඩ කීපයක් තියෙනවා. මම දන්නේ ඒක කොච්චර අපි ඒ ගැන අදහසක් තියෙනවද කියලා. එන් කීපයක් ගත්තොත් මෙන්න මේවට ගොඩක් යනවා. උදාහරණයක් විදිහට ඔබ විදුලි ස්ත්‍රීක අයන් එක පාවිච්චි කරද්දී ඒකට විදුලි පරිභෝජනය වැඩි. ඊට පස්සේ ඔබ ගත්තොත් හීටර් එකක් වගේ වතුර උණුසුම් කරන පාවිච්චි කරන ඒකට විදුලි පරිභෝජනය වැඩි. ඊට පස්සේදී මෝටර මගින් ක්‍රියාත්මක වෙන දේවල් වලට විදුලි පරිභෝජනය වැඩි. හරි. දැන් අපිට පුළුවන් ද ගෙදර සීළු දෙනාගේ ඇඳුම් එක සැරේට අයන් කරගන්න සතියටම. ඒ වගේම ඇඳුම හොඳට වියලලා අයන් කරොත් විදුලි පරිභෝජනය අඩු වෙනවා. තෙත් ඇඳුමක් අයන් කරන්න ගියොත් වැඩි වෙනවා. ඔබේ ගෙදර තියෙන ශීතකරණයේ අරින වහන වාර ගන්න අපි උදාහරණයක් ඒක අරගෙන කෝ ලුණු ගෙඩිය කෝ මිරිස් කරලා කීකේ හොයනකොට මේකේ තියෙන සීතල එළියට යනවා. ඒතර ඒකේ කම්ප්‍රෙෂර් එක ආයිත් වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට විදුලිය යනවා. මේ විදිහට අපිට ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණ බල්බ මේ සියල්ලේ යම්කිසි පාලනයක් ඇති කරගන්න පුළුවන් වුණොත් අපිට විදුලි බිල අඩු කරගන්න පුළුවන්. ජලය කියන එක ගත්තොත් නිකමට බලන්න ඔබේ ගෙදර ටැප් කීයක් හයි කරලා තියෙනවද? නාන කාමරවල වැසිකිළිවල. ඒවයින් බිඳුව එළියට ගියොත් මැතිතුමනි සාමාන්‍යයෙන් ගණනය කරලා තියෙනවා මාසකට ලීටර් 8කට වඩා වැඩි ප්‍රමාණයක්. සමහර එකේ ප්‍රමාණය මත තියෙනවා සමහර එකක් එළියකට ලීටර් 8ක් සාමාන්‍යයෙන් යන එළි වෙනකොට. ඒක පැය 24කදී ලීටර් 8ක්. අවම වශයෙන් ලීටර් 8ක් අවම වශයෙන් ඒ කාන්දුවෙන්. ඒතර ඒක මාසෙකින් වැඩි කරොත් අවුරුද්දකින් වැඩි කරොත් කොච්චර ප්‍රමාණයක්ද? ඒ විදිහට අපි මේ නොසිතන තැන් වලින් අපිට මේ චූටි දේවල් වහලා දාන්න පුළුවන් නම් අර ගහක් ඉඩෝරේදී පැවැත්ම රැක ගන්න ගත්ත උපක්‍රමයේසේ මේ අමාරු කාලයේ පහ වෙනකන් අපිට පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්. ඒතර කෙනෙකුට අහන්න හිතේ දැන් ඕක පවුලේ විතරද කෙරෙන්න ඕන? අපි විතරද කරන්න ඕනේ නෑ මේක පහළ සිට ඉහළට ඉහළ සිට පහළටම කෙරෙන්න ඕනේ. උදාහරණයක් විදිහට අපේ රටේ ප්‍රභූඥයි කියන නැත්නම් ඉහළ මට්ටමේ අය වාහන පිරිවරාගෙන යන්නේ නැතුව 3-4 දෙනාට මේක තුල එක වාහනයක මේලා යන්න පුළුවන් හොඳයි. ලෝක රටවල එහෙම කරලා තියෙනවා. දෙවන ලෝක යුද්ධයේදී ජපානයේ ඊටාම දැඩි ප්‍රශ්නයකට මුහුණ දුන්නා. ඒතර ඒ ආයතන සමහර ආයතන වැහෙන මට්ටමටපත් වුණා. කීර්තිමත් මොටර රත්න නිෂ්පාදන ආයතනයක් ජපානයේ එහි ප්‍රධානියා කාර්ය මණ්ඩලය ආමන්ත්‍රණය කළා කියනවා. මම මේ කොටසෙන් අවසන් කළ අවස්ථාව ඔබට දෙනවා. ආමන්ත්‍රණය කළා කියනවා අපි හැමෝම ඉන්නේ අමාරු මට්ටමක. මට ඔයාලව කවුරුවත් ඔබව කිසිවෙක් අයින් කරන්න අදහසක් නැහැ. මම ඔබට යෝජනා කීපයක් කරනවා. මෙන්න මේ යෝජනා ටික ඔබ ක්‍රියාත්මක කළොත් අපිට යලි නැගී සිටින්න පුළුවන් කියලා ආයතනයේ ප්‍රධානියා කිව්වා. ඒ යෝජනා 3 විතරක් මම මේ මොහොතේ කරන්න කැමතියි. ඒකේ පළවෙනි යෝජනාව තමයි ඔබ නම කිව්වොත් දන්න විශාල ලෝකේ පුරාම මොටර රථ අලෙවිකරන කීර්තිමත් මේ මොටර රථ ආයතනයේ ප්‍රධානියා කියනවා අංක 1 ඔබ හැම කෙනෙක්ම ගිහලා පුළුවන් තරම් නාස්ති වෙන තැන් ඒ කියන්නේ සම්පත් නාස්ති වෙන සියලු තැන් සීරෝ කරන්න බිඳුව කරන්න. ඒක නාස්තිය සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ වියදම් හා නාස්තිය බිඳු කරන කොස් මේ වේස්ටේජ් ඇන්ඩ් කොස්ට් කියන එක. ඊළඟට ඔහු කියනවා ප්‍රොඩක්ටිවිටි ඵලදායීතාවය පුළුවන් තරම් වැඩි කරන. ඒ කියන්නේ පැයක් තුල ඵලදායීතාවයේ කාර්යක්ෂමතාවය මේ දෙකම කියන්නේ යෙදවුමකින් නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රමාණය වැඩි කරගන්න පැයක් තුලදී කරන ගන්න අවුට්පුට් එක නිමම වැඩි කරගන්න. ඒ කියන්නේ ඵලදායීතාවයේ කාර්යක්ෂමතාවය නාස්තිය හා දූෂණයයි. මෙන්න මේ තුන ඔබට කරන්න පුළුවන් නම් මේ ආයතනය අපිට නැලි ගොඩනගා ගන්න පුළුවන් කියලා. හසන්ත මැතිතුමනි ආයතනයේ වැඩ කරපු සියලුම කාර්ය මණ්ඩල මහත්ම මහත්මිය මේක තමුන්ගේ දෙයක් කරගන්නවා. තමුන්ගේ දෙයක්.
කරගෙන ඔවුන් වැඩ කරන වර්ගඩි ප්‍රමාණය තුළ මොකද ඔවුන් කරන්නේ මේ පරිවර්තනය කරා. ඒකේ ප්‍රතිඵලය දෙවන ලෝක යුද්ධය ඒ ආයතනයේ ස්වර්ණමය පිටුවක් පෙරලපු කාලය බවට පරිවර්තනය. ඒක මම ආරම්භයේදී කිව්වේ ප්‍රශ්න අපිට අවස්ථා බවට පරිවර්තනය කරගන්න පුළුවන් කියලා. ඉතින් මේ අමාරු වෙලාවේ රටේ ඉහළ සිට පහළට නගරේ සිට ගමට ඉන්න අපි සීලුම දෙනා යම් විනයක් ඇතුව අපිට තියෙන සම්පත් ටික අර පරිමැස්වෙන් පරිහරණය කරන්න පුළුවන් නම් අපි වරද්ද ගත්තන් අපිට නිවැරදි කරගන්න පුළුවන් නම් මේක අපි ජාතියක් විදියට නැගී සිටින පරිවර්තනයක් කරගන්න අවස්ථාවකට පරිවර්තනය කරගන්නත් පුළුවන්. සකසුරුවම අර පිරිමැස්ම නාස්ති නොකිරීම මේ වෙලාවේ තියෙන එකම විසඳුම නොවෙන්න පුළුවන්. හැබැයි ප්‍රධාන විසඳුමක්. ඒකෙන් ලැබෙන ශක්තිය ඉදිරි ගමනට ලොකු අඩිතාලමක් බවට පත් වෙනවා. ජාතියක් හැටියට මේක පුහුණු කරන්න ඕනේ. කාලයක් තිස්සේ කියනවා මාත් බර කර කියනවා ජාතියක් හැටියට පුහුණු කරන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒක කළා නම් මේ ප්‍රශ්නේ නැති බව ඔබතුමත් කිව්වා නේද? සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි සකසුරුවම ගැන අයත් දොර මඩලාවෙන් කතා කරන්නේ අනුෂා ගෝකුල මහත්මිය. ඔව් හසන්ත මහත්මයා ගොඩක් වෙලාවට අපේ ජන සමාජයේදී හිතනවා මේ සකසුරුවම අර පිරිමැස්ම තියෙන්න ඕනේ මේ නැති බැරි කාලෙට කියලා. නැත්තම් මොන හරි අගහිඟ කාලෙට කියලා. එහෙම එකක් නෑ. ඇත්තටම හැම මොහොතකම ජීවත් වෙනකොට හැම දවසකම අපි මේ සකසුරුවම අර පිරිමැස්ම ජීවිතයත් එක්ක එකතු පහදා කරගන්න ඕනේ. එහෙම නැත්තම් අපිට මේ අගහිඟකම් එන වෙලාවට ඔරොත්තු දෙන්න බැරි වෙනවා. එහෙම ජීවිතේ පුරුද්දක් නැති නිසා. ඒ වගේම තේරුම් ගන්න ඕනේ ප්‍රමුඛතාවය දෙන්න. සකසුරුවම අර පිරිමැස්මේදී ජීවිතේ කොටස් 4කට බෙදන්න පුළුවන් මේ ප්‍රමුඛතාවය. එකක් තමයි දැම්ම හදිසියෙම අවශ්‍ය දේ සහ වැදගත්ම දේ. ඒ කියන්නේ හදිසි ඒ වගේම වැදගත්. ඒක තමයි වැඩිම ප්‍රමුඛතාවය දෙන්න ඕනේ. ඊට පස්සේ අය තියෙනවා හදිසි හැබැයි වැදගත් නැහැ. සමහර ඒවා මේ මොහොතේ ගන්න ඕනේ හැබැයි ඒක වැදගත් නැහැ. හැබැයි ඒ වුණාට ගන්නම වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ බේත් ටික කියමුකෝ ගන්න ඕනේ. ඒක ජීවිතයට වැදගත් වෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේදී අපිට ඊටාම හදිසියෙන් මේ දේ ගන්න වෙනවා. ඊගාවට සමහර ඒවා තියෙනවා හදිසි නෑ වැදගත්. හදිසියක් නෑ උනට වැදගත්. සමහර ඒවා තියෙනවා වැදගතුත් නෑ හදිසිත් නෑ. මේ වෙළඳ ක්‍රමයේ ඇතුලේ මේ හදිසිත් නැති වැදගතුත් නැතිව ගොඩක් ගෙවල් වලට ගේනවා. විශේෂයෙන් මේ අවුරුදු 9 වාගේ වෙන දෙයක් තමයි ගොඩක් වෙලාවට ප්‍රමුඛතාවයේ දෙන්න ඒ ශික්ෂණයේ ගොඩ නැගිලා නැහැ. ඒක දැනුමක්නේ. ඒක දැනුමක් කුසලතාවයක්. ඒ වගේ මේක අත්දැකීමක් පළපුරුද්දක් ඒ ආකල්පයක් තියෙන්නත් ඕන. මේවා අර ජානක මහත්මයා කිව්වා වගේම මේවා අධ්‍යාපනයත් එක්ක ගොඩ නැගෙන්නේ. පුජ්‍යලයක් තුල මේවා ඇත්තටම සිල්පද වගේ. මේ ගොඩ නැගීම. එතකොට සමහර වෙලාවට අපේ සමාජයේ දකින්න සකසුරුවම්කම අර පිරිමැස්ම කියන එක නිකන් මසුරුකමක් ලෝභකමක් කියලා. සමහර අය ඇත්තටමත් ඉන්නවා මසුරුකම ලෝභකම තියන අය. දැන් මම මගේ ඥාතියෙක් ඉන්නවා මේ විදුලි බල මණ්ඩලයේ වැඩ කළේ කලින් මේ ගෙදර ලයිට් ඔක්කොම හොලා ටෝච් එක අල්ලගෙන තමයි ගේ ඇතුළේ යන්නේ. ඒ කියන්නේ මට හරි ඇත්තටම පළවෙනි දවසේ ඒක දැනුණාම මට පුදුම හිතුණා මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ විදුලි බිල ඉතුරු කරන්න කියලා. අර්ථයෙන් තොර දේවලුත් වෙනවා. බලද්දී හරියට ගණන් හදලා බැලුවොත් අර බැටරියට ඊට වැඩිය යනවා. ඒ සමහර දේවල් තියෙනවා අපි විචාර බුද්ධියක් නැතුව කරනවා. හැබැයි මේක මසුරුකමවත් එහෙම නැත්නම් ලෝභකමවත් නෙවෙයි. මේ දේවල් හරියට කළමනාකරණය කරන එක. මට හොඳ අත්දැකීමක් තියෙනවා හසන්ත මහත්මයා කියන්න මේ කොවිඩ් කාලේ. මම දැන් ඉන්නේ වත්තල ප්‍රදේශයේ. ගම කුරුණෑගල වුණාට වත්තල පදිංචිය. අපේ පැත්තේ සතියට දෙපාරක් එනවා නගර සභාවෙන් කුණු එකතු කරන්න. සාමාන්‍ය දවස් වලට. එතකොට සාමාන්‍ය දවස් වලට සතියට දවස් දෙකක් එනකොට එක ගෙදරක ලොකු මේ වාජන 4ක විතර කුණු තියෙන එක ගෙදරක. ඒ කියන්නේ අර දවස් 3ක හෝ 4කනේ. ඔය කොවිඩ් කාලෙදී සතියකට දවසක් තමයි එන්නේ.
නගර සභාවෙන් සතියකට දවසක්. එතකොට අන්න අර භාජන 4ක විතර තිබ්බ කුණු මේ ඉන්න චූටි shopping bag එකක. මොකද අර ඒ වෙලාවේදී කුණු එකතු වෙනවා. දැන් අර අපතේ දාන ප්‍රමාණය නිකන් ඉන්නකොට ඔය අපතේ දානවා. මේක ඊටාම විශේෂයෙන් කාන්තාවකට ගෘහණියක් මේ ගැන හිතන්න ඕනේ. මට ඔය මම්මා අත්විඳ දෙයක් අපේ ප්‍රදේශයේදී. එතකොට අර තියෙන වෙලාවට ගණන් ගන්න කෑම අහක දානවා. දැන් ලෝකයේ ජනගහණයෙන් 5න් එකක් දවසකට බඩගින්න ඉන්නවා කියන එක අද නෙවෙයි. දැන් අවුරුදු 10 15කට කලින් ඉඳන් කියන කාරණේ. ඒ වගේම මිනිස්සු ජනගහනයේ ලෝක ජනගහනයෙන් 5න් එකක් දවසකට බඩගින්න ඉන්නවා. එතකොට මේ දෙක කොච්චර ගලපන්න පුළුවන් නම් අපිට දැන් ගොඩක් වෙලාවට විවාහ මංගල්‍යවලදී ලෝකේ බුෆේ ක්‍රමය ආවෙම ඇත්තටම මේ කෑම ඉතුරු කරන්නේ. දැන් අපි බුෆේ එක සාමාන්‍යයෙන් දිගට තියෙනකොට ඒකේ නිකන් ක්‍රමවේදය තමයි බුෆේ එකේ වටේ ඇවිදලා ඇවිල්ලා ඊට පස්සේ තමයි බෙදා ගන්න ඕනේ. අපි බෙදාගෙන යනකොට අගට යනකොට තමයි කණේම තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඒක කොත වාගේ පුරවගෙන හිතෙන් කන්න පුළුවන් වුණාට ඇත්තටම කන්න පුළුවන් පොඩ්ඩනේ. ගොඩාක් විනාශ කරනවා. කෑම විනාශ කිරීම ගොඩක් තියෙනවා. මේක නොකළ යුතු දෙයක්. මොකද ෆුඩ් ක්‍රයිසිස් එකක් අනිවාර්යෙන් අපේ රටට කොහොමත් එයි. ලෝකෙත් මේක තියෙනවා. ඒක නිසා හැම වෙලේම මේවා ගැන අපි මීට වඩා හිතන්න ඕනේ, සැලකිලි වෙන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපිට වඩා භයානක තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන එක පුජ්‍යලයකගේ ඉඳන් රටක් දක්වා මේක ව්‍යාප්ත වෙනවා. ඒක කියන්න දෙයක් නැහැ. මේ සකසුරුවම අර පිරිමැස්ම දොරමඩලා මේ කතා කරන මොහොතේ රටක් වශයෙන් අපි මේ ඉන්නේ අපි අර මුලින් ඉඳන් කතා කරපු අපි හැමදෙනාම කතා කරපු ඒ කියන සකසුරුවම අර පිරිමැස්ම එදා ඉඳන් අද වෙනකන් තිබුණා නම් මම හිතන්නේ අද මේ ඛේදයට අපිට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඔබ සඳහන් කළා අර නැති අය වගේම තියෙන අයත් ඒ පවුල්වල දරුවොත් සකසුරුවමට පුහුණු කරන්න ඕනේ කියලා අපි කියමු තියෙන අය කියලා. දැන් හොඳට තියෙනවා කණ්ඩ බොණ්ඩ ඉල්ලන දේවල් දෙනවා දරුවට සෙල්ලම් බඩු ඉල්ලන සෙල්ලම් බඩු. සමහරට කොල්ලෝ පැන්තල් උල් කරන්නේ ලී ඉරන්න වගේ. කල කැපි වැටෙනවා. මකන්න ගියාම මකන්නේ බෑ. යතු ගන්නවා. කල මකනවා මන් දැකලා දිනවා ළමයි පොත් තිරිලා මකන කෑල්ල හරි පොඩි දෙයක්. පොඩි දෙයක්නේ ලොකුත්. හැබැයි මකන කෑල්ලක් ගන්න සල්ලි නැති ළමයි ඉන්නවා. පැන්සලක් ගන්න අලුත් පැන්සලක් ගන්න සල්ලි නැති ළමයි ඉන්නවා. එහෙම ඉන්නවයි කියලා මේ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඔය සෙල්ලම් බඩු ඒවුවා මෙව්වා තෑගි ගෙනල්ලා අලුත් ඇඳුම් ගොඩවල් ගෙනත් දෙනවනේ සමහර අය. හොඳයි ඒවා දෙන්න. හැබැයි නැති අයත් ඉන්නවා කියලා දෙන්න ඕනේ. ඒක නැති දවසක් අපටත් එන්න පුළුවන් පුතේ කියලා දෙන්න ඕනේ. නැත්තම් ඒ ළමයි එහෙම පුහුණු නොවුනොත් එහෙම නන්නත්තරයි. එහෙම පවුල් තියෙනවා. අපි දන්න සමහර ව්‍යාපාරික පවුල්, සමහර දේශපාලඥයන්ගේ ඒවත් ඉතින් නැති වෙලා යනවනේ. එතකොට අර ළමයි දන්නේ ඒ මට්ටමට ඔරොත්තු දෙන්නේ කොහොමද? ඉතින් නන්නත්තරයි. ඒ හින්දා මේ තියෙන පවුල්වල විශේෂයෙන්ම පුහුණු කරන්න ඕනේ නැති දවසක් තියෙන්න පුළුවන් කියන එකට සකසුරුවමට අර පිරිමැස්සට පුහුණු කිරීම වැදගත්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි. සකසුරුවම ගැනයි දොරමඩලාවෙන් කතා කරන්නේ ගායන්චානුක මහත්මයා. අපේ කාලය අවසන් වෙලායි තියෙන්නේ. හසන්ත මහත්මයා යමක් කියන්න ඕනේ. පළවෙනියටම අපි අපේ ගොවියෝ ටික ආරක්ෂා කරන්න ඕනේ. කෘෂිකර්මය. දැන් අංක 1ට එතනට එන්න ඕනේ. අපේ ඉංජිනේරු සංස්ථාවේ සභාපතිතුමා හිටපු ඉස්සර කුලසිංහ මහත්තයානේ. එතුමා දවසක්ද කිව්වා මේ ඔන්න බලන්න කොච්චර වටිනවද කියලා. එතුමා වැඩසටහනකදී කිව්වේ මේ රට කවදාවත් තාක්ෂණයෙන් දිනු කරන්න බෑ කිව්වා. විද්‍යාවෙන් දිනු වෙන්නේ නැහැ කිව්වා. මේක දිනු කරන්න පුළුවන් කෘෂිකර්මෙන් කිව්වා. හේතුව මහත්මයා අපේ ඥාන පද්ධතිය අවුරුදු 2000ක් තිස්සේ ඇවිල්ලා තියෙන්නේ කෘෂිකාර්මය. හරි බලන්නකෝ ඉතින් එතකොට ගැටලුවක් එන්නේ නැහැනේ. මොනවා නැති වුණත් කන්න ටික හරි තියෙනවනේ. මිනිස්සෙට 3 වේල කාලේ ඉන්න පුළුවන් සතුටේ. දැන් ඉන්දියාවේ මිනිස්සු පවා අපට හිඟන මිනිස්සෙකුත් සල්ලි එවනකොට මොනතරම් මහත්තයා ඒ වගේ දෙයක් එහෙම එකක් අපි ඇහුවනේ මැතිනේ. ඒක විහිළුවක්ද නැද්ද මම දන්නේ නැහැ. නමුත් අපි එහෙම කතාවක් මාධ්‍යෙන් ඇහුවා. එතකොට බලන්න
අපේ රටක් මෙහෙම වැටෙන්න පුළුවන්ද? එතකොට ඒ නිසා අපි ගොවියෝ ටික රැක ගන්න ඕන අංක 1 මොකක් හරි ක්‍රමයකින්. අපිට පුළුවන්. බැරි කමක් නැහැ. මේ රටේ අර ඔබතුමිය කිව්වා වගේ ඕන තැනක හිටෙව්වොත් යමක් හසන්ත මහත්තයා පැලවෙනවා. අල වර්ගම කොච්චර තියෙනවද? පලා වර්ග. කන්දගම මහත්තයා ඇවිල්ලා අපිට කොච්චර විස්තර කියලා දීලා තියෙනවද? අපි කොච්චර මේ විද්‍යාඥයෝ ඉන්නවද ඒ හා සම්බන්ධ විශේෂඥවරු. ඒ නිසා වහාම ආරම්භ කරන්න ඕන මේ ගොවියෝ ටික ආරක්ෂා කරලා අපේ මේ ආහාර පද්ධතිය සකස් කරන්න. එක දෙක තමයි අපේ මහත්මයායි මැතිණියයි දැන් විස්තර ටිකක් කිව්වා. හසන්ත මහත්මයාත් කිව්වා මහත්තයෝ අපි මොනවා කතා කළා. අපි කොච්චර සකසුරුවමින් හිටියද? දැන් මම පොඩි කාරණාවක් කියන්න. දැන් මේ තියෙන්නේ ඔය රාජගුරු සුභූති හාමුදුරුවෝ ලියපු එක පොතක්. අභිධාම ප්‍රදීපිකා සූචිය. හරි. එතකොට මේ තියෙන්නේ නාමමාලා. එතුමා උන්වහන්සේ ලියපු තවත් පොතක් මේ. හරි. එතකොට මේ පොත් ලියපු උත්තමයා. අර දැන් ඔබතුමා කිව්වේ කාලය කළමනාකරණය කළ මේ උන්වහන්සේලා කරපු විශිෂ්ට නිර්මාණ. එතකොට මේ අභිධාන ප්‍රදීපිකා සූචිය මේ ලිව්ව අවස්ථාවේදී මේ තිබ්බටුවාවේ නායක හඳුරෝ මල්වත්තේ දා හිටපු මහානායක හඳුරු උන්වහන්සේ කියලා තියෙනවා මේ පොත ලියපු ඔබ වහන්සේ රජ කාලෙම එක ලිව්වනම් මුළු ලංකාවම ඔබ වහන්සේට පූජා කරනවා කියලා. හික්කඩුවේ ශ්‍රී සුමංගල නායක හඳුරු කියලා තියෙනවා ෂඩාභිඥාලාභී රහතන් වහන්සේ නමක් වීමට මේත් ඇති කියලා. එතකොට දැන් ඔය පොත් දැන් මේ බලන්න මම කොරෝනා කාලේ ලිව්වා පොත් කීපයක්. මේක පොතක් හසන්ත මහත්මයා. හරිද? ඔය දැන් ඔය මම ලියපු එක පොතක් මේ චිත්‍රෙත් මමමනේ අඳින්නේ අපේ මහත්තයා. එතකොට හරි. දැන් මේක දැන් ගහන්න ගියපුවම තමයි දැන් ඊට පස්සේ ගැටලුවක් ආවේ. දැන් පොත් ලිව්වා. දැන් බලන්න කාලේ මම කළමනාකරණය කරගත්තට වැඩක් නැහැ. අපේ මේ පද්ධතිය එකක් අවුල් සිස්ටම් එකේ අවුලක් තියෙනවා. මොකද්ද? දැන් කොළ නැහැ. ඔන්න දැක්කද වෙනදී. අපි කොච්චර කතා කළත් අපි කොච්චර හොඳ වුණත් මොකටද? එක පැත්තක් කඩන් වැටෙනවනේ. එහෙනම් මේකේ මූලය හොයන්න ඕනේ. මුල හොයලා බෙහෙත් කරනවා මිසක් හසන්තන්න නැත්තම් මේවා අපි ඔක්කොම අතිසාරයට අමුඩ ගැහුවා වගේ. හරි කොහෙන් හරි වැක්කිරෙනවා. ඔය ඔක්කොම කතා මහත්මයා ප්‍රායෝගික වෙන්න නම් මේ ඉහළ ඉඳන් පහළටම හැම පැත්තක්ම හරි වෙන්න ඕනේ. නැත්තම් මේ ඔක්කොම කතා විතරයි. මම කොච්චර අපි හතර දෙනාම කොච්චර අර පිරිමැස්මේ වැඩ කළත් මොකටද? කොහෙන් හරි වෙන එක්කෙනෙක් ගෙදර ප්‍රධානියා විනාශ කරනවා නම් නැත්තම් අම්මා අවුල් නම් තාත්තා අවුල් නම් මේක කරන්න බෑනේ හසන්ත මහත්මයා. අපි ඔක්කොම ඉතුරු කරනවා එක්කෙනෙකුට කන්න පුළුවන්. දැන් එහෙම වෙලා තියෙනවා. නැත්තම් මෙහෙම වෙන්න බෑ. කොහෙන් හරි අවුලක් ඇවිල්ලා තියෙනවා අපේ. ඒ නිසා එන තැන දැන් ගැටලුවක් නැහැ. දැන් මොකක් වුණත් දැන් අපි කොහෙන් හරි පටන් ගන්න එපා. දැන් මේක අපි කරගෙන යන්. බැරි කමක් නැහැ. ඌට වඩා බැමිණිතියාශ අන්න බැමිණිතියාශාගතය කියන්නේ මේ හසන්ත මහත්තයා වෙන මොකක්වත් නෙමෙයි. මේ වගේ කාල පරිච්ඡේදයක්. බඩු තියනවා මිනිස්සුන්ට ඒවා භුක්ති විඳින්න විදිහක් නැහැ. සමහරක් තැන්වලදී. ආන් ඔය වගේ එකක් නැත්තම් ඔය නියංශාගතයක් තිබුණා නම් ඔය කාලේ අවුරුදු 12ක මානෙල් දඬු වල දන්නේ කොහොම රහතන් වහන්සේලා. භික්ෂුන් වහන්සේලා මානෙල් හැදෙන්නේ එතකොට කාන්තාරයේ බලන්නකෝ සෞදි අරාබිය වගේ රටවල් වලටත් ලයිට් තියෙනවා 365. බුද්ධ පූජාව අපි තියන්නේ දැන් පහන් පත්තු කරගෙන. ටෝච් ගහගෙන හසන්ත මහත්තයා. පොත් ලියන්න චිත්‍ර අඳින්න කොහොම එක සැරේ ඩොක් ගාලා කපනවා. අර දැන් ඔබතුමා කියවනේ දැන් කතාවක් අර පිරිමැස්ම ගැන. දැන් එතකොට ඔබතුමාත් හසන්ත මහත්මයා දැකලා ඇති මම මගේ පුස්කොළ පොත් ටිකයි පරණ පොත් ටිකයි අවුරුදු 100කට වඩා පරණ AC දාගෙන තියන්නේ ආරක්ෂා කරගෙන. දැන් එතකොට ඒක අනවශ්‍යයි කියන්න බෑනේ මහත්මයා මම මේ උරුමයක් රකින්නේ අනාගත පරම්පරාවට. හේන ගැහුවා වගේ කසරේ ලයිට් යනවා ඩොක් ගග. වෙලාවක් අපි දන්නේ නැහැ. AC එක ඉවරයි. දැන් මොකද වෙන්නේ? මගේද දැන් වැරද්ද. එතකොට දැන් ඕක වහලා තිබ්බහම වෙන්නේ මොකද? පොත් ටික ඉවරයි. හැම පැත්තෙන් කඩන් වැටෙනවා දැන්. ආම් බලන්න ඒක එක පැත්තක්. අනිත් එක ලස්සන කතාවක් කියලා ඉවර කරන්න. වෙලාව අවසන් නිසා. අපේ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ ඉන්නවනේ. දැන් මේවා ප්‍රායෝගික වෙන්න එපා. ඔන්න බලන්න. ආනන්ද කොලෙජ් එකේ නතර වෙලා ඉන්න කාලේ උන්වහන්සේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට දේශන වලට යනවා. ඉතින් උගන්වලා තියෙනවනේ. දවසක් මේ අපිට මහාචාර්යවරයෙක් කිව්වේ මේක ඒ විශ්වවිද්‍යාලේ මේ දේශනාවට උන්වහන්සේ ආවලු. ඇඟ පුරා දාඩියලු වසන්ත මහත්මිය කියන්නේ සිවුරු ඇඟට ඇලිලාලු. හැබැයි එක කියන්නේ එකයි 5 නෙමෙයි 1:10ක් නෙමෙයි 1:5ක් නෙමෙයි. එකට දේශනෙට එනවා. මේ දේශනාව 3 වෙනකම් කළා. නියමිත වෙලාද. ශිෂ්‍යය අහලා තියෙනවා අයියෝ වහන්සේ අද කලබලෙන් වගේ මේ ඇඟ දාඩියට තෙත් වෙලා. ඊට පස්සේ කිව්වලු
අද බස් වර්ජනයක්. ඒ නිසා මම කලින් දානේ වැළඳුවා. වළඳලා 9:30ට විතර පිටත් වුණා. මම වෙලාවට ආව නේද කියලා අහලා තියෙනවා. ඒ කියන්නේ පයින් මරදානේ දන් විජේරාමයට පයින් වැඩලා තියෙනවා. ඒ තමයි අපේ ගුරුවරු එදා හිටපු. කෙලේ මහාචාර්යතුමා අපිත් එක්ක කිව්වා. එතකොට බලන්න දෙස් දෙවල් තිබ්බෙත් නෑ, උද්ඝෝෂණ කළෙත් නෑ, බැන්නෙත් නෑ. මොකද බැන්නට ඇති වැඩකුත් නෑ. උන්වහන්සේ කලේ පයින් ගිහිල්ලා ශිෂ්‍යයන්ට ඉගෙනුවා. දැන් අපේ මහත්තයා කිව්ව නිසා මට මේක මතක් වුණේ. කිව්වට කමක් නෑ කියලා හිතනවා. මේක බොරුවක් නොවන නිසා. දැන් මට මගේ ආයතනයට යන්න ත්‍රිවිල් එකකට රුපියල් 300ක් ගන්නවා. දැන් 200ට ගියප එක දැන් 300 වෙලා. යන්න ත්‍රිවිල් එකට 300යි එන්න 300යි 600ක් යනවා මට දවසකට. හරිද? සතියකට කීයේ? 4න් වැඩි වෙන්න එපා. එතකොට කීයේ මහත්තයා? 3000ක් යනවා. ඒක 4න් වැඩි කරපුවාම මාසික ගාන කීයද? 12000යි. අපි කියමු 15000ක් යනවා. ත්‍රිවිල් වලට. දැන් යන්නේ මම පයින්. 15000ම ඉතිරි. මට පොතක් ගන්න පුළුවන්. දැන් අපි ලෝකෙට මේ කතා කරලා මහා වීර වගේ ගියට වැඩක් මම ඕක කරන්නේ නැත්තා. ඉතින් ඒක යන්නේ මගේ පඩියෙන්නේ. ඒක වැඩකට යොදවන්න පුළුවන්. ත්‍රිවිල් වලට යනකොට වඩා. මම පයින් යනකොට මම දැකලා තියෙනවා පොලිමේ ඉන්ධන ගහන්න මිනිස්සු බැන බැන ඉන්නවා. ඔන්න හසන්ත මහත්තයා යථාර්ථය. දැන් මම බැන්නට වැඩක් නැහනේ. ඉන්ධන පොලිමේ හිටියෙත් නෑ මම පයින් ගියා ගමන. එතකොට කිලෝමීටර් 5ක්. කිලෝමීටර් 5ක් තියෙනවා. ඇඟටත් ඉතින් හොඳයිනේ. ගියා ඉතින් වෙන මොනවද කරන්නේ? ඉතින් ඒ නිසා මේවා අපි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන ධර්ම කාටවත් බැනලා වැඩකුත් නැහැ. අනිත් එක හසන්ත මහත්මයා අපට පින් තිබුණා නම් මැතිනිය කාන්තාරේ වුණත් කෑම ලැබෙනවා. ඒ නිසා මේ මෙතන අකුසල කර්මයක විපාක වාරයක් ඉතින් සමූහයක් දැන් ගෙවනවා. කරන්න දෙයක් නැහැ. කාටවත් දෙස් දෙවොල් තියලා වැඩක් නැහැ. අප්‍රමාදීව අර කිව්වා වගේ ඉවසීමෙන් යුක්තව තම තමන්ට අදාළ ඒ කටයුතු වල නිරත වෙලා කටයුතු කරනවා නම් ඉවසීමෙන් යුක්තව කලබල වෙන්න එපා. ඉවසීමෙන් යුක්තව කටයුතු කරනවා නම් ධර්මයේ මත පිහිටලා උදේහවහ තුනුරුවන් වැඳගෙන කටයුතු කරනවා නම් ආගමික වතාවත් වල නිරත වෙලා අපට මේ ජීවිතේ ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. කාල වේලාව අවසන් නිසා නවත්තනවා. කියන්න හුඟක් දේවල් තව තියෙනවා. සියලු ප්‍රශ්න වලට එකම විසඳුම සකසුරුවමයයි අප කියන්නේ නැහැ. හැබැයි ඒක හොඳ විසඳුමක්. කාලයක් තිස්සේ අප ඒක පුහුණු කළා නම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා නම් ඉහළ ඉඳලා පහළට පහළ ඉඳලා ඉහළට සමාජයේ සෑම ස්තරයක්ම හැම කෙනෙක්ම ඒ දේ කළා නම් අප මේ තරම්ම අවදානම් තත්යකට පත් වෙන්නේ නැහැ. හැබැයි මේ අවදානම දවසකින් දෙකකින් ගොඩනැගිච්ච එකක් නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ ආපු ප්‍රශ්න මාලාවක එක්තරා විදිහක මේක නිකන් කූට ප්‍රාප්තියක් වගේ තැනක අපි යම්සි ආකාරයක හිර වෙලා ඉන්නවා. හැබැයි රටක් ඇටියට අපි හැමෝම එකතු වෙලා තමයි මේ ප්‍රශ්نين ගොඩේන්ට සිද්ධ වෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. මේක ජාත්‍යන්තර ප්‍රශ්න තියෙනවා. විදේශ විනිමය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අනයන අපනයන පිළිබඳ ප්‍රශ්නයක්. දැන් බෙහෙත් ඖෂධ පිළිබඳ ගැටලුවක් සමහර විට එන්න පුළුවන්. අපි හරියට මේක කළමනාකරණය නොකරගත්තොත් ආහාර පිළිබඳ එහින්දා සකසුරුවම අර පිරිමැස්ම කියන එක ජීවිතයට බද්ධ කරගෙන දරුවන්ටත් පුහුණු කරලා සමාජයක් හැටියට රටක් හැටියට අපි ප්‍රායෝගිකව යොදා ගන්න ඕන දෙයක්. එහෙම නොකළොත් අපි ලොකු අමාරුවක. තව මාස කිහිපයකින් ඒ අමාරුවට අපට මුහුණ දෙන කාටත් ඒක එක්කෙනෙකුට දෙන්නෙකුට නෙමෙයි හැමෝටම මුහුණ දෙන්න වෙන තත්ත්වයක්. ඒක මතක තියාගන්න පුද්ගලයෝ හැටියට, පවුල් හැටියට, ආයතන හැටියට. ආයතන වලටත් මේක හරි වැදගත්. සකසුරුවම අර පිරිමැස්ම නාස්ති නොකිරීම, සම්පත් ඉතුරු කිරීම ඒක හරි වැදගත් වෙනවා. රටක් හැටියටත් ඒක වැදගත් වෙනවා. ඒක අවධාරණය කරලා කියන්නයි මේ අවුරුද්ද අපි වෙනදා වගේ නෙමෙයි ටිකක් අමාරුයි මේ අවුරුද්ද. ඒකත් මතක් කරගෙන සකසුරුවමට පරිස්සමට පුහුණු වෙලා පරිස්සමින් ගත කරන්න ඕන කාලයක් කියලා මතක් කරන්න කැමතියි. මොහන් පල්ලියගුරු මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. අභිප්‍රේරක දේශකවරයෙක්, මනෝවිද්‍යා උපදේශකවරයෙක් හැටියට ප්‍රකට පල්ලියගුරු මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. අයිබෝවන්. ඒ වගේම මනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය අයිබෝවන්. ඒ වගේම ගායන් චානක විදානපති මහත්මයා කතිකාචාර්යවරයෙක්, ලේඛකයෙක්, පරිශකයෙක් ඔබතුමාටත් අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. අයිබෝවන්. නැවතත් දොරමඩලාවෙන් හමු වෙමු. අයිබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම
භව ශක්තියම ආලෝකය වේ හරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි සිරිලක ඇසි දිසි සරසවි පින්බිම දුරින් දුරට දුර මඩලාවයි මාගේ මව්බිම අවදි කර